අයිබෝන් සුබරාත්‍රයක් වාසනාවන්ත රාත්‍රයක්. වාරණය කළ නොහැකි අදහස් ධාරණය කරනු පිණිස අදත් තීරණය. තීරණය ගැනීම සඳහා වන පූර්ණ නිදහස් ඔබාබියස තබමින් අපි සූදානම් වැඩසටහන ආරම්භ කරන්න. අද අපි බොහොම ගෞරවයෙන් ආරාධනා කළේ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශ ගරු ලේකම්තුමන්ට MMPK මායාදුන්නේ මැතිතුමන්ට තාමත් ආදරෙන් ආයුබෝවන් කියලා ඔබතුමා පිළිගන්නවා. අපේ රටේ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්. එතුමාට අද ආරාධනා කරන්න හේතුව තමයි මේ වෙනකොට අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් බරපතල සාකච්ඡාවක් තියෙනවා. එක් තැනකදී රාජ්‍ය සේවයේ අතිරික්තයක් පිළිබඳව සාකච්ඡා වෙනවා. 2021 වර්ෂයට අදාළව ජනානුපාතය අනුව අපේ රටේ සිටිය යුතු රාජ්‍ය සේවකයන් ප්‍රමාණය මෙච්චරයි. නමුත් ඉන්න ප්‍රමාණය මෙච්චරයි. ඒක රටට දරා ගන්න පුළුවන්ද කියලා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනවා. ඒ වගේම තමයි අපි කාලයක් කතා කළා රාජ්‍ය අංශය ශක්තිමත් කරන්න ඕන කියලා. ඒ නිසා බඳවා ගැනීම අසීමිතව කළා. ඊට පස්සේ යලි පෙරලියක් ආවා විවිධ රජයන් ගන්න ප්‍රතිපත්ති මේ තීන්දුව මත පෞද්ගලික අංශයත් එක්ක තරගකාරී විදිහට මේ දෙයන්ශයම ඉදිරියට යන්න ඕනේ. ඒ සඳහා හොඳ තරගයක් දෙන්න රාජ්‍ය අංශය යලි ශක්තිමත් කරන්න ඕන කියලා. ඊට පස්සේ ආය සාකච්ඡාවක් ආවා නෑ පෞද්ගලික ආයතන ශක්තිමත් වෙමින් නැගිටින්න ඕන රාජ්‍ය ආයතනත් ඒ මත පදනම ක්‍රියාත්මක වෙන්න ඕන කියලා ලිබරල් වාර්දී ආර්ථික ප්‍රතිපත්තිය මත රාජ්‍ය සේවයේ හැඩයන් විවිධ අවස්ථාවල වෙනස් කරන්න උත්සාහ කළා. කොහොම නමුත් අද වෙනකොට පුරවැසියන් රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රාජ්‍ය සේවකයා සම්බන්ධයෙන් ප්‍රශ්න කරනවා. රාජ්‍ය සේවය දැක්ම වෙන්නේ ජාතියේ විශිෂ්ටත්වය සඳහා කැප වූ රාජ්‍ය සේවයක් කියලා. ඒ වගේම තමයි සාධාරණ විනිවිද බවෙන් හා සමානුකූලව මහජනයාට සේවය කිරීමට කාර්යක්ෂම විනයගරුක සහ තෘප්තියට පත් රාජ්‍ය සේවයක් ස්ථාපනය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම තමයි රාජ්‍ය සේවකයාගේ මෙහෙවර ප්‍රකාශය. අපි එතන ඉඳන් ප්‍රශ්න කිරීම පටන් ගමු. මං මුලින්ම කැමති ගරු මායාදුන්න මැතිතුමනි, ගරු ලේකම්තුමනි, අපේ රටේ රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මේ වෙනකොට තියෙන තත්ත්වය පිළිබඳව ඔබතුමාගෙන් කෙටි පැහැදිලි කිරීමක් ලබා ගන්න. කොච්චර ප්‍රමාණයක් රාජ්‍ය සේවයේ ඉන්නවද? ඔව් කසොන් දැන් මෙතන රාජ්‍ය සේවය කිව්වහම රජයේ අමාත්‍යාංශය යට තියෙන දෙපාර්තමේන්තු ඒව පළාත් සභා සහ ඒ යටතේ වැඩ කරන පිරිස. එරන් රජයේ සංස්ථා කියලා අර්ධ රාජ්‍ය සේවාවක් වෙනම තියෙනවා. ඊළඟට භාණ්ඩාගාරයෙන් වැටුප් ගෙවන ත්‍රිවිධ හමුදාව පොලිසිය සන්නද්ධ සේවා තියෙනවා. ඒ විදිහට විශාල පිරිසක් ඊළඟට රජයේ සංස්ථා මණ්ඩලයක් තියෙනවා, රාජ්‍ය සමාගමක් තියෙනවා. සමහර ලාවට නියමිත ආදායම ආයතන ලැබුවේ නැත්නම් ඒකත් භාණ්ඩාගාරයේ වැය බරක් වෙනවා. ඒ භාණ්ඩාගාරයෙන් නඩත්තු කරන්න සිද්ධ වෙනවා. ඊළඟට රාජ්‍ය සේවය විශ්‍රාම ගිහිපු පිරිසක් ඉන්නවා. ඒ පිරිසට විශ්‍රාම වැටුප් හිමිකම තියෙනවා. ඒක ලබා දෙන්න ඕන. අද වන විට රාජ්‍ය සේවයේ ලක්ෂ 15කට අධික සංඛ්‍යාවක් රාජ්‍ය සේවය කියන කොටසේ ඉන්නවා. 17.1. ඒක ටිකක් වෙනස් වෙනවා විශ්‍රාම යාම ඒ දීර්ඝ කිරීමත් එක්ක ඒ වගේ තත්ත්වයක් තියෙන්නේ. එතකොට අපිට තියෙන ප්‍රශ්නේ තමයි ඇත්තටම මහජනතාවට කාර්යක්ෂමව බාධාවකින් තොරව රාජ්‍ය සේවා සපයන්න අවශ්‍ය පිරිසට ප්‍රමාණවත් රාජ්‍ය සේවයක් තියනවාද ඊට වඩා වැඩිද කියන එක. ඒක තමයි තියෙන්නේ. සාමාන්‍ය විදිය තමයි අපි රැකියාවක් සේවාවක් සපයන්න අවශ්‍ය වුණොත් එහෙම අපි ඉස්සෙල්ලා ඒ රස්සාව තමයි හඳුනගන්නේ. දැන් මේ රූපවාහිනී ආයතන මෙන්න මෙහෙම තනතුරක් අවශ්‍යයිද? ඊට පස්සේ ඒ තනතුරට අවශ්‍ය ඒ රැකියාව හැදුවාට ඒකට මොන සුදුසුකම් කෙනෙක්ද අපි බඳවා ගන්න ඕන. ඒ අනුව තමයි අපි කාර්ය මණ්ඩල නිශ්චය කරලා බඳවා ගන්න. ඒ පුරප්පාඩුවට ඒ සුදුසුකම් තියෙන කෙනෙක් කැඳවලා. හැබැයි වරින් වර රාජ්‍ය ප්‍රතිපත්තීන් නිසා එහෙම පුරප්පාඩු නැතුව රාජ්‍ය ප්‍රතිපත්තීන් අනුව යම් ප්‍රමාණයක් බඳවා ගන්න සිද්ධ වුණා රාජ්‍ය සේවයට. එතකොට මේ බඳවා ගන්න පිරිස ඇත්තටම නිශ්චිත තනතුරකට නෙවෙයි බඳවා ගත්තේ. ඒක නිසා අපේ අර සංඛ්‍යාත්මකව පාලනය වෙච්ච ප්‍රමාණයෙන් ගිලිහිලා නිශ්චිත රාජකාරියක් නොපෙරෙන සංඛ්‍යාත්මක විශාල පිරිසක් එකතු වුණා රාජ්‍ය සේවයට. ඒ නිසාම සමහරවල්ලාට තනතුරු හදලා ස්ථාපිත කරන්න ඕන. ඒ කියන්නේ අපි ප්‍රතිපත්ති විදිහට ගත්තට පස්සේ අපි ආයේ රාජ්‍ය සේවකයෝ. ඒගොල්ලන්ට අපි තනතුරක් හදන්න ඕන. සමහරවට ඒගොල්ලන්ට අවුරුද්දටම තියෙන්නේ එක වැඩක් වෙන්න පුළුවන්. එක ව්‍යාපෘතියක් වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඒගොල්ලන්ට සම්පූර්ණයෙන්ම යාලයි ධාරිතාවෙන් වැඩ කරන්න අවකාශයක් නැහැ. එතකොට ඒක නිසා අපිට සිද්ධ වෙනවා මොකද මේ සමස්ත පද්ධතිය ගත්තොත් මේ රාජ්‍ය සේවය ආරක්ෂකාංශ අධිකරණ මේ පාර්ලිමේන්තුව මේ සමස්තයම නඩත්තු කරන්නේ මේ රටේ මහ ජනතාව. එතකොට ඒ රාජ්‍ය මේ ආදායම අඩු නම්
මේ වියදම දරන්න සිද්ධ වෙනවා නම් එක් තැනකදී අපට නැවත හැරී බලන්න සිද්ධ වෙනවා. ඉතින් අපිට මේ ඇතිවීමෙන් පවතින තත්ත්වයන් තුළ අපි කැමතුණත් නැති වුණත් අපිට සිද්ධ වෙනවා යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් රාජ්‍ය සේවයට හඳුන්වා දෙන්න. ගරු මයදුන මැතිතුමනි දැන් නිකම්තුමනි දැන් දැනට අපේ රටේ මහජනතාවගේ වැටුප් ලබන සක්‍රීය රාජ්‍ය සේවය කී දෙනෙක් ඉන්නවද සහ මම කැමති දැනගන්න එතන මෙහාට ගිහලා විශ්‍රාම ගැන සහ යැපුම් විදිහට කී දෙනෙක් රාජ්‍ය සේවයේ ඉන්නවද? දැන්ට අපිට තියෙන සංඛ්‍යාලයකන මේ සංඛ්‍යාව කියන්නේ ලක්ෂ 16ක විතර රාජ්‍ය සේවයක් තමයි අපිට දැනට මේ අවස්ථාවේ වර්තමානයේ ඉන්නේ. අපේ රටේ 20කට අනුව ජනානුපාතයට අනුව සාමාන්‍යයෙන් පවතිය යුතුයි කියලා තියෙන කොච්චරද? මෙහෙමයි ඒක ඇත්තටම අපිට ජනානුපාතයට කියන්න බෑ. ඒක නේද ඔබ ඉස්සෙල්ලා පැහැදිලි කළා වගේ රාජ්‍යයන් රාජ්‍ය සේවාවන් සම්බන්ධයෙන් හිතන ප්‍රතිපත්තිමය තීන්දුවක් තමයි මේක පුළුල් වෙන්නේ. එතකොට දැන් සමහර වෙලාවට හිතන්න පුළුවන් රාජ්‍ය කරන්න ඕන නියාමනයේ පහසුකම් සැලසීම විතරයි. සම්පූර්ණ ක්‍රියාවලිය පෞද්ගලිකංශයෙන් කරන්න ඕන. දැන් අපි හිතමු සමහර රටක හැඳුනුම් රියදුරු ලයිසන්ස් සමහරට පෞද්ගලිකංශයෙන්ම වෙන්න පුළුවන් සමහර රටකදී. ඒ වගේ මේ සේවාවන් වෙනම පෞද්ගලික හෝ අර්ධ රාජ්‍ය කරන්න බැරිද කියන එක. ඉතින් ඒ ප්‍රතිපත්තිත් එක්ක තමයි අපට මේ සංඛ්‍යාව තීරණය වෙන්නේ. එතකොට අපි කාලයක් තිස්සේ ඇත්තටම අපේ වගේ රාජ්‍යයන් මහජන සේවාවල් පවත්වාගෙන ගිය රාජ්‍ය විසින්. හැබැයි ඒකේ හොඳ ප්‍රතිඵලක් තියෙනවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි නිදහස් අධ්‍යාපන ක්‍රමය නොතිබෙන්න බොහෝ වෙලාවට අපි කවුරුත් මේ තැන්වල නැහැ. ඒ කියන්නේ විශ්වවිද්‍යාලේ සල්ලි වලට ගන්නවනම් සමහරවිට අපිට විශ්වවිද්‍යාලේ යන්න බැරි වෙන්න ඉඩ තිබුණා. ඒ වගේම සෞඛ්‍ය සේවාව නිදහසෙත් තිබුණ නැත්නම් ගොඩක් අයට මේ මෙච්චර හොඳ තත්ත්වයන් උදා නොවෙන්න තිබ්බා. ඒක නිසා වෙනත් රටවල ඒවා මුදල් වලට දෙන්නේ. හැබැයි අපේ රාජ්‍ය විසින් කාලයක් තිස්සේ බොහෝ පොදු සේවාවල් පවත්වාගෙන ගියේ රාජ්‍ය විසින්. රාජ්‍ය සේවයක් විදියට. ඉතින් ඒක නිසා පළාත් පාලන මේ ඔක්කොම ගත්තාම බොහෝ සේවාවල් සිද්ධ වෙන්නේ රාජ්‍යයෙන්. මේ සේවාවල් සපයන්න අවශ්‍ය නිසා සංඛ්‍යාත්මක වෙන රටවලට සාපේක්ෂව වැඩි රාජ්‍ය සේවකයන් පිරිසක් රාජ්‍යයේ කටයුතු කරන්න සිද්ධ වෙලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් ඒ තත්ත්වය යලි ප්‍රශ්න කරනවා මහජනතාව. සමහරවිට අපේක්ෂිත ප්‍රතිඵල අනෙක් පැත්තේ රාජ්‍ය සේවකයන්ගෙන් ලැබෙනවද කියන කාරණේ සම්බන්ධයෙන් ගුණාත්මක භාවය සහ ඵලදායීතාවය. දැන් මම එතෙන් එන්න කලින් දැන් අපේ රටේ රාජ්‍ය සේවය තුලේ වක්‍රව කී දෙනෙක් මේ වෙලාවේ යපුම් කරුවන් විදිහට ඉන්නවද? විශ්‍රාම ගන්නූ අය සහ අනෙක් පැත්තෙන් කී දෙනෙක් වෙනුවෙන් වැයබර දරනවද මහජනතාව? ඒක ඇත්තටම යපුම් කියන එකට මම කැමති නැහැ වචන පාවිච්චි කරන්න. මොකද විශ්‍රාමිකයෝ කියන්නේ ඇත්තටම ගෞරවනීය විදිහට රාජ්‍ය සේවයේ කාලයක් සේවය දීපු අය. එතකොට අපේ ඕනම රටක ඕනම කෙනෙක් රැකියාවක නිරත වෙනකොට එයා වැඩි වියට පත් වෙලා විශ්‍රාම යන වයසට ආවම එයාව සුරක්ෂිත කිරීමේ ක්‍රමවේදයක් තියෙනවා. ඒක දායක විශ්‍රාම වැටුප වෙන්න පුළුවන්, මේ අපේ වගේ විශ්‍රාම වැටුපක් වෙන්න පුළුවන්, නැත්නම් අර්ථ සාධක ඒ වගේ ක්‍රමවේදයක් වෙන්න පුළුවන්. එතකොට දැනට ලක්ෂ 6කට අධික විශ්‍රාමකයන් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ අපේ රාජ්‍ය සේවාව සපයලා වයෝවෘද්ධ භාවයට පත්ලා විශ්‍රාම කිපු ජ්‍යෙෂ්ඨ පුරවැසියෝ. එතකොට අපි හැමෝම දන්නවා ඕනම රටක ඕනෑම වෘත්තියක් කරන කෙනෙක් අනාගතයේදී බලා ගැනීමට සමාජ සුරක්ෂිත ක්‍රමවේදයක් අවශ්‍යයි. දැන් සංස්ථා මණ්ඩල වැඩ කරන කෙනෙකුට අර්ථ සාධක ඒ ක්‍රමවේදය තියෙනවා. රාජ්‍ය සේවයට පෙන්ෂන් ක්‍රමයක් තියෙනවා. ඉතින් ඒ පිරිසට හිමිකම තියෙනවා විශ්‍රාම වැටුපක් ලබන්න. ඉතින් අපට ගැටලුවනේ විශ්‍රාම වැටුප අපි දෙනවා. එයාලට තියෙන පාරිතෝෂිකය දැන් වසර ගණනක් තිස්සේ අපිට ගෙවා ගන්න අමාරු වුණා. ඉතින් යම් ක්‍රමවේදයක් බලන්නේ අපි කොහොම හරි ඒ පාරිතෝෂික මුදලත් ලබා දෙන්න අවශ්‍යයි කියන එකයි. අපි එතනත් දෙමු. දැන් ගරු ලේකම්තුමා දැන් අපේ රටේ ඔබතුමා අමාත්‍යාංශ ලේකම් ධූරය බාරගත්තට පස්සේ චක්‍රයකයක් නිකුත් කරනවා රාජ්‍ය සේවකයන් රට රැකියාව සඳහා තියෙන බාධාවන් විවත් කරමින් ඒ සඳහා අවකාශයන් ලබා දෙන්න. ඊට පස්සේ ආසන්නම කමිටුවක් පත් කරනවා රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශයේ රැකියා කිරීම වෙනුවෙන් වන විවරයන් විවෘත කිරීම වෙනුවෙන්. මම කැමති අර කලින් මේ රාජ්‍ය සේවකයා රට යැවීම සම්බන්ධයෙන් ගත්ත තීන්දුව ළඟට එන්න. ඒ තීන්දුව ඔබතුමාලා ගන්නේ මිනිස් බල සහ රැකී ආරක්ෂා දෙපාර්තමේන්තුවේ යම් ආකාරයක තියෙන යෝජනාවක් මත පදනම් වෙලා උන් කරපු සංකල්ප පත්‍රිකාවක් මතනේ. දැන් එහෙම තීන්දුවක් ගන්නේ රාජ්‍ය සේවය ඇත්තටම බරක් හින්දාද? නැත්නම් රටට මේ වෙලාවේ මේ තියෙන රාජ්‍ය සේවය බර නැද්ද? පළවෙනි කාරණේ තමයි මිනිස් බල දෙපාර්තමේන්තුවේ සංකල්ප පත්‍රිකාවකට නෙවෙයි ඒ තීරණය ගත්තේ. ඒ දෙපාර්තමේන්තුව මට සංකල්ප පත්‍රිකාව කතා කරන්න එනකොටම මම ඒ තීරණය අරන් තිබුණේ.
ඕනම් ප්‍රඥාවන්ත කෙනෙකුට ඕනම ආයතනයකට ඒ තක්සේරුව කරන්න වෙනවා. ඒක මිනිස්පල දෙපාර්තමේන්තුවත් කරන්න වෙනවා. හියුමන් රිසෝස් ඩෙවලොප්මන්ට් කවුන්සිල් හරි කවුරු හරි කරන්න ඕන. හැබැයි මේ අමාත්‍යාංශය බාරගත්තට පස්සේ අමාත්‍යතුමත් ජනාධිපතිතුමත් එක්ක සාකච්ඡා කළාම අපිට අවශ්‍ය වුණේ අඩු කිරීම කියන එක නෙවෙයි. අපට අවශ්‍ය වුණේ ඵලදායී විදියට රාජ්‍ය සේවකයා යොදාගන්නේ කොහොමද කියන එක. මොකද අපි දැන් මේ මෙතෙන්ට ගත්තට පස්සේ මේගොල්ලෝ කොහොමද ඵලදායී විදියට යොදාගන්නේ. එතකොට අපිට තිබුණ ප්‍රධානම දේ තමයි ඇයි ඒගොල්ලෝ දිරිමත් වෙන්නේ නැත්තේ. එතකොට ඒගොල්ලෝ සමහර අපිත් එක්ක තියෙනවනේ සම්බන්ධීකරණයක් ඒගොල්ලෝගේ එන ලියකියවිල්ලෙන් යාළගේ ඉල්ලීම් එනවනේ. ඒ බැලුවාම ඒගොල්ලෝ ගොඩක් අයට මේ විදේශගත වෙන්න උවමනාව තියෙනවා. හැබැයි ඒගොල්ලොන්ට තියෙනවා ප්‍රශ්නයක් මේ එනකොට විශ්‍රාම වැටුප ආරක්ෂා වෙනවද? ඒගොල්ලෝගේ ජ්‍යෙෂ්ඨතාවයට මොනවද වෙන්නේ? සේවා ඛණ්ඩනය සිද්ධ වෙනවා. ඊළඟට පරිවාස කාලේ ඉන්න කෙනෙකුට යන්න පුළුවන්ද? මෙයාගේ ප්‍රශ්න ටිකක් තියෙනවා. ඊළඟට ඒ ප්‍රශ්න ටික තමයි අපි මේ තනියම නෙවෙයි සියලු ලේකම්වරුන් එක්ක අපි කතා කළා. දැන් මෙන්න මෙහෙම තත්ත්වයක් තියෙනවා. එතකොට අපිට අත්‍යවශ්‍යමයි තියාගන්න ඕන. අපිට යවන්න බෑ සමහර ක්ෂේත්‍රවල. ඒ අත්‍යවශ්‍ය අය ආරක්ෂා කරගන්න ගමන්ම මේ මොකද මහජන සේවාව අඛණ්ඩව සැපීමට බාධාවක් නොවන පරිදි අපිට හඳුනා ගන්න පුළුවන් දැනට නිශ්චිත වශයෙන් රාජකාරියක් පවරලා නැති. එහෙම නැත්නම් එහෙම ඒ දැනට පවරලා තියෙන රාජකාරිය එකහු කරලා සීමිත පිරිසකින් කරන්න පුළුවන්. ඒ පිරිසට අවස්ථාවක් දෙන එක සුදුසුයි කියන එකයි බොහෝ ලේකම්වරුන්ගේ එකඟතාවය වුණේ. ඒ අනුව ඔබතුමාලගේ උපකල්පනයේ කී දෙනෙක් එහෙම නිදහස් කරන්න රාජ්‍ය සේවයේ ඉන්නේ? දැන් එහෙම දැනට සංඛ්‍යාත්මක උපකල්පනයක් නැහැ. හැබැයි මම බලාපොරොත්තු වෙනවා අපට ලක්ෂයක් විතර ඒ වගේ හඳුනා ගන්න පුළුවන් පිරිසක් ඉන්නවා කියන එක උපරිම ගත්තොත් දේශීය සහ විදේශීය වශයෙන් ලක්ෂ 2ක් විතර අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් මේක කිව්වහම සමහරවිට වැරදි වැටහීමක් වෙන්න පුළුවන්. අපි මේ මෙච්චර කල් මේ ඇයට නිකන්ද පඩිගෙව්වේ කියලා. එහෙම එකක් නෙවෙයි මේ කියන්නේ. මොකද අපි හොඳටම දන්නවා ගිය අයවැයෙන් පස්සේ අපිට COVID-19 මේ අර්බුදයත් එක්ක අපේ ආදායම හොඳටම අඩුවෙමින්නේ පැවතුනේ. ඒ අඩුවෙමින් පැවතිලා දැන් මේ වර්තමානයේ ඩොලර් හිගකාවයත් එක්ක ඇතිවෙච්ච තත්ත්වයක් එක්ක අපිට භාණ්ඩාගාරයෙන් සංවර්ධනය සඳහා වෙන වියදම් සීමා වෙනවා. එතකොට දැන් මෙතෙක් කල ඒ කාරණාවල යෙදවිච්ච පිරිසට ඇත්තටම නිශ්චිත රාජකාරිය නැහැ. ඒ කියන්නේ දැන් අපි ඩොලර් රුපියල් බිලියන ගානක සංවර්ධන ව්‍යාපෘති රටේ පටන් ගත්තානේ. දැන් ඒක අපිට ටිකක් කල් දාන්න වෙනවා මේ ආර්ථිකය යථාර්ථයටපත් වෙනකම්. එතකොට අපිට මේ පිරිස මේ වෙලාවේ යම් ඵලදායී ආයෝජනයකට මේ විදේශගත වීම හෝ දේශීයගත වීම ලොකු ගැටලුවක් නෙවෙයි. ඒ ගැන හිතලා තමයි අපි තක්සේරු කළේ මේ පිරිසට මේ අවස්ථාව ලබා දීම ඒගොල්ලොන්ටගේ පැත්තෙනුත් හොඳයි රට පැත්තෙනුත් හොඳයි කියලා. ඒ කියන්නේ ඔබතුමාලා විශ්වාස කරනවා මේ ඉන්න රාජ්‍ය සේවයේ රටට බරක් නැහැ කියලා. ඇත්තටම රටට බරක් වෙන්නේ ඒ කියන්නේ රටට බරක් වෙන්නේ අපි යොදවා ගන්න විදියට. ඒ කියන්නේ අපි දැන් මේ දැන් ගත්තට පස්සේ මේක යොදවා ගන්න ක්‍රමවේදයක් තියෙනවා. ඔතෙන් ඉතින් සාමාන්‍ය යොදවා ගන්න නැති හින්දානේ ගරුලේකම්තුමා මේ අර්බුදකාරී තත්ත්වේ නේද කියලා. ඵලදායීතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නගත වීමක් තියෙනවා. දැන් අපි ගත්තොත් IOC ලාභ ලබනවා. කන්‍යාත සංස්ථා පාඩු ලබනවා. CTB පාඩු ලබනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තෙන් පෞද්ගලික බස් රථ හිමියන් ලාභ ලබනවා. එහෙම ගත්තොත් අපේ රටේ ආයතන ගණනාවක් තියෙනනේ ගරුලේකම්තුමා රාජ්‍ය ව්‍යවසායකයන් විදිහට නැගිටින දරන ආයතන සියල්ල පාඩුයි. අනෙක් පැත්තේ පෞද්ගලික ආයතන සියල්ල ලාභ ලබන තැනක්. ඒතකොට තියෙන ඵලදායීතාවය සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. ඵලදායීතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙන වගේම මිල තීරණය කිරීමේදී රාජ්‍යයට බෑ පෞද්ගලිකංශය වගේ මිල තීරණය කරන්න. ඒකක් තියෙනවා. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙම අපි දුම්රිය මගේ ප්‍රවේශ පත්‍රයක මිල මං කියන්නේ මේ අපි උපරිම කාර්යක්ෂමතාවයෙන් දුවනවා කියන එක නෙමෙයි මං කියන්නේ. හැබැයි අපිට රාජ්‍ය සේවාවල් පාත්‍රගෙන යද්දී පෞද්ගලික විදියටම තීරණ ගන්න බෑ. දැන් මට ගැටලුවක් නැහැ ශ්‍රී ලංකන් එයාලයින් පාඩුවයි කියන එක. හැබැයි දුම්රිය පාඩුව කියන එකේදී දුම්රිය පාඩුව දරන්නේ මේ දුම්රිය පාඩුව ලොකු මහජන සේවාවක් එක දරන්නේ. ඒ කියන්නේ අද මේ රාජ්‍ය සේවකයන් ළමයි දුම්රිය පාවිච්චි කරන මගීන් ඉතාමත්ම සහන ගාස්තුවක තමයි දුම්රිය එන්නේ. එතකොට ඒකත් මං කියන්නේ මුදල් කරලා බලන්න ඕන. ඒක දැන් ශේෂපත්‍රයට අරගෙන මෙහෙමයි ආදායම් මේක පාඩුයි කියනවට වඩා ඒකෙන් සැලසෙන සේවාවල්. එතකොට සමහර රාජ්‍ය ආයතන ඒ සේවාවට තියෙන සමාජීය වටිනාකම තක්සේරු කරන්නේ නැහැ නේ අපේ මේ ලාභලාභගෙන මහදනකොට. හැබැයි ඒවයි සමාජ වටිනකම් තියෙනවා. ඒක නිසා සමහර කාරණා අපි බලනකොට
දැන් උදාහරණයක් කියන්නකො අපි රාජ්‍ය මාධ්‍ය ආයතනයක් ගනිමු. රාජ්‍ය මාධ්‍ය ආයතනයක් සමහරලාට රාජ්‍ය වෙනුවෙන් සමහර සංවර්ධන වාර්තාකරණයන් කරන්න වෙනවා. හැබැයි ඒක ඒ ගුවන් කාලයට සල්ලි ඔබගේ මේ ගිණුමට එන්නේ නැහැ. හැබැයි පෞද්ගලික අංශයට එහෙම කරන්නේ නැහැ. නේද? පෞද්ගලික අංශය කරනවා නම් ඒක ව්‍යාපාර වැඩසටහනක්. එතකොට අපි දැන් මං කියන්නේ අපි රාජ්‍ය ආයතනවල ශේෂපත්‍රයේ වෙළඳ ලාභ ගිණුම හදනකොට අපි මේ පාඩුවට එකහු කරලා බලන්න ඕන අපි කරපු සමාජ දායකත්වයේ වටිනාකම. එහෙම වුණොත් තමයි මේක තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. ඒක නිසා සමහර ඒවා ඇත්තටම දැන් අපේ සෞඛ්‍ය සේවයේ වටිනාකම අපි මේ නොමිලේ දෙන්නේ. අපි නොමිලේ දීලා අපි සෞඛ්‍ය සේවයට මෙච්චර වියදමක් දරනවා කියනවා. හැබැයි අපි ඒකෙන් සපයන සේවාවේ වටිනාකම තක්සේරු කරන්න පුළුවන් ඒ සේවාව පෞද්ගලික රෝහලකින් ගත්තොත් ඒ මිලියන ගානේ ජනතාව ඒකෙන් ගත්තොත් බිලියන කීයක් අපිට පෞද්ගලික අංශයට ගෙවන්න වෙයිද? මම ඒකෙන් අදහස් සාධාරණීකර කරන්නේ නැහැ. මීට වඩා රාජ්‍ය ව්‍යවසායන් ප්‍රතිව්‍යුහගත වෙන්න ඕනම. දැන් අපි දන්න කාරණාවක් තමයි මාග්‍රට් තැචර් 77 බ්‍රිතාන්‍යයේ යකඩ ගැහැණිය බවට පත් වෙන්නේ ස්පෙන්සර්ස් ආයතනයේ ප්‍රධානියත් එක්ක එකතු කරලා කරපු ප්‍රතිසංස්කරණත් එක්ක. ඔව් රාජ්‍ය සේවය සම්පූර්ණ ප්‍රතිව්‍යුහගත කරනවා. එතනින් ඔවුන්ගේ නැගිටීමක් අපි දකිනවා. රාජ්‍ය සේවය අවසානයේ ඒ රටේ හොඳම තැනකට ඔසවලා තියෙනවා. පෞද්ගලික අංශයත් රාජ්‍ය සේවකයෙක් පෞද්ගලික අංශයට බඳවා ගැනීම වෙනුවෙන් දත නියමන තැනකට බ්‍රිතාන්‍යයේ රාජ්‍ය සේවය ඉහළට එසවෙනවා. ඒ ප්‍රතිසංස්කරණත් එක්ක. හැබැයි අපේ රටේ යම් තැනක ආකල්පයක් තියෙනවා. මේක අපි විවෘතව කතා කළොත් රාජ්‍ය සේවකයා පෞද්ගලික අංශයට බඳවා ගැනීම සම්බන්ධයෙන් තියෙන මැලිකමක් පිළිබඳව. රාජ්‍ය සේවකයා සමතැනක පිටරට රැකියාවන් සඳහා දොරටු විවෘත කරන්න කියලා කිව්වම කවුද එහෙම ගන්න කියන තැනට සමාජ මාධ්‍ය ප්‍රශ්න කරන තැනකට පවා අපි යනවා. මේ විවෘතව කතා කරොත් ගරුලේකම්තුමා. මම කැමති එහෙම තැනක නොතිබෙන අභිමානවත් රාජ්‍ය සේවයක් වෙනුවෙන් ප්‍රතිව්‍යුහගත කිරීමක් ප්‍රතිසංස්කරණයන් හඳුන්වා දීමක අවශ්‍යතාවයක් දකින්නේ නැද්ද? අනිවාර්යයෙන්ම අවශ්‍යයි. හැබැයි ඒකම මම කියන්න ඕන රාජ්‍ය සේවය විශ්‍රාම යන බොහෝ අය නිකන් ඉන්නේ නැහැ. ඒ කියන්නේ පෞද්ගලික සේවය ගන්නවා. රාජ්‍ය බැංකුවල විශ්‍රාම යන පෞද්ගලික බැංකු ගන්නවා. රාජ්‍ය සේවය විශ්‍රාම යන පෞද්ගලික ආයතන ගන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ දන්නවා අපි ඊ타මත්ම අසීරු තීරණ ගැනීමේ පරිසරයන් තුළ ඊටාම වේගෙන් සක්‍රිය වැඩ කරනවා කියන එක. ඒගොල්ලෝ දන්නවා ඒ ධාරිතාව. ඒක නිසා එහෙම මම විශ්වාස කරන හැටියට එහෙම අවස්ථා නැතුව නෙවෙයි. හැබැයි ආකල්පමය ප්‍රශ්නයක් තියෙනවා. ඒ කියන්නේ ඒක ඇවිල්ලා තියෙන දෙමාපියන්ගෙන් ආපු. ඒක නිසා සමහර තරුණ ළමයි තරුණ උපාධිධාරීන් පෞද්ගලික අංශයේ හොඳ රැකියාව දාලා මේකට ඇවිල්ලා තියෙනවා. සමහරලාට දෙමව්පියන්ගෙන් කෙසේ වෙතත් සමහරලාට ආයතනයේ දොරටුවෙන් ඇතුළු වෙනකොට මේ ආකල්ප වදින තැන ඇවිල්ලා තියෙනවා. හැබැයි අපි මේ නැවත හැරී බලන්නේ නැවත මේක අලුතෙන් හිතන්න ඕනනේ. මේ අපි වැඩ කරන්නේ අපි ඇවිල්ලා 80ට කලින් ඉපදිච්ච පරම්පරාව. මේ 80න් පස්සේ ඉපදිච්ච පරම්පරාවට ඒ කාර්යක්ෂමභාවය තාක්ෂණය සේවා සැපීම ඉක්මනින් අවශ්‍යමයි. එහෙම නැත්නම් ඕන්ට ඉතා වේගෙන් අපි විවේචනය කළා ඉතා තප්පරයකින් අපේ සේවය ගැන සමාජ මාධ්‍යයට පණිවිඩයක් දෙන්න හැකියාව තියෙන ඔවුන්ගේ අතේ. ඒක නිසා අපි තේරුම් ගන්න ඕන මොකක්ද ඒ ඉල්ලන දේ. නෑ මම එතෙන්වත් දෙන්න කැමතියි. ඒ කියන්නේ සිස්ටම් චේන්ජ් එකක් සම්බන්ධයෙන් සමහර වෙලාවට එක සහතිකය සර්ටිෆයි කරගන්න අපි ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගියොත් 6 දිනක් ළඟට යන්න ඕන. හැබැයි තාක්ෂණික භාවිතාව ඇතුලේ තප්පර කිහිපයකින් විනාඩි කිහිපයකින් ආපහු මේ වටේ ගිහිල්ලා මේල් එකකින් ඉන්ටර්නෙට් එක භාවිතා කරලා එතෙන් සර්ටිෆිකේට් එක දෙන්න පුළුවන් තාක්ෂණික ක්‍රමවේදයන් තියෙනවා. හැබැයි ඒවා පාවිච්චි කරන්නේ නැහැ. රාජ්‍යාංශයේ එක් තැනකදී ආකල්පමය වෙනසත් එක්ක තාක්ෂණයකට තියෙන බියත් අර ඵලදායීතාවයකින් යුක්ත රාජ්‍ය සේවයක් වෙනුවෙන් ගැටලුවක්නේ. දැන් ඊතරත් යම් ප්‍රශ්නයක් තියෙනවනේ. ඒ වෙනුවෙන් වෙනවත් පරිවර්තනයක් ප්‍රතිසංස්කරණයක් පිළිබඳව යෝජනාවක් නැද්ද ඔබතුමාලා? අනිවාර්යයෙන්ම දැන් සාමාන්‍ය සිද්ධියක් ගත්තාම සිද්ධිය දිහා බලන්න ඕනනේ. ඔව්. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම බත්තර මුල්ලේ දැන් මම මේ පැතරේ වෙන්නේ නැහනේ. දවස් දෙක තුනම කියුණා බත්තර මුල්ලේ පාස්පෝර්ට් ගන්න ලොකු පොලිමක් තියෙනවා කියලා. ඊට පස්සේ මම ඒ දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන්ට එන්න කිව්වා උදේ පාන්දරම එන්න කියලා. ඒගොල්ලොත් එක්ක කතා කළා. කතා කළාම ඒගොල්ලෝ මට කිව්වා දැන් මේ තියෙන මැෂින් එකේ ධාරිතාවය අනුව අපිට මෙච්චරයි දෙන්න පුළුවන්. 2500 ගහන්න පුළුවන්. එතකොට අපි යෝජනා කළා මැෂින් එකට පොඩි පැයක රෙස්ට් වේකයක් දීලා ඉන්න අයටත් මහන්සි වෙන එක දිගට. අපි තව සේවකයන් ටිකක් වටේ ඔෆිස් වලින් දෙන්න. තව වැඩමුරයක් ගන්න. එතකොට ඒක තාක්ෂණික කතාවක් නෙවෙයි. මේක ඇවිල්ලා අපි ක්‍රියාවලිය කාර්යක්ෂම කරන්න ගන්න ඒකෙන් පිටින් බලලා ගන්න තීරණය. හැබැයි ඒතර තවත් තාක්ෂණික ගැටලුවක් තියෙනවනේ දැන්. මම අයිඩිය හැඳුනුම්පත හදනකොට මම දෙනවා රජයේ පිළිගත් ආයතන නැත්නම් රජයේ නෛතික ආයතනයට මගේ ඡායාරූපයක්. එතකොට ඒ ඡායාරූපය මගේ අස්සන මගේ සම්පූර්ණ ඩේටා ටික පුද්ගල ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ තියෙනවා. හැබැයි මම ආපහු
පාස්පෝර්ට් එක ගන්න යනකොට මගේ පාස්පෝර්ට් එකේ තියෙන ඒ data ටිකමයි. හැබැයි මම ආපහු කොළ ටිකක් උස්සගෙන ගිහිල්ලා එතෙන්න දෙනවා. ඊට පස්සේ එතනත් මට දැන් මගේ data ටික රාජ්‍යයේ නෛතික ආයතනයක තියෙනවා නම් මට පාස්පෝර්ට් එක ගන්න ඕන යම් ක්‍රමවේදයක් ඇතුළේ මට මිනිත්තු කිහිපයකින් ගන්න පුළුවන් වෙන්නේ නැහැ. ඡායාරූපයක් හඳුනාගෙන ඡායාරූපයක් තියෙනවනේ මගේ හැඳුනුම්පත පිළිගන්නවනේ ලංකාව. ඒකට එහෙම ගැටලුවකුත් තියෙනවා රාජ්‍ය සේවය ඇතුලේ. දැන් මේ ප්‍රතිසංස්කරණ ඒකාබද්ධ වීම. එක තැනකට ඡායාරූපයක් දුන්නා කොතනකද ගියත් ඒක භාවිතා කරන්න පුළුවන් වෙන්න ඕන. මට තියෙන එක ඩෙන්ටිටි නම්බර් එකයිනේ. දැන් එහෙම තියෙන තැනක රාජ්‍ය සේවය යම් අවුල්තාවක තත්ත්වයක් තියෙනවනේ. මේවා ප්‍රතිසංස්කරණය වෙන්න ඕනේ නැද්ද? අනිවාර්යයෙන්ම ඔය ඩිජිටල් ID කියන එක ආව ගමන්ම ওই ප්‍රශ්න විසඳුමක් තියෙනවා. ඒ කියන්නේ මේවා ප්‍රතිසංස්කරණ යෝජනා ගොඩක් කලින් ඉඳන් තිබිලා තියෙනවා. ඒක තාක්ෂණ අමාත්‍යාංශයෙන් කරන්නේ මම ඒක ලේකම්තුමත් එක්ක කතා කළා. ඒකේ ඒ කියන්නේ මූලික කියන්නේ ඒ පද්ධතිය සකස් කරලා ඉවරයි. දැන් අර එහා පැත්තට ගන්න උපකරණ ටික තමයි අවශ්‍ය වෙලා තියෙන්නේ. ඒක ආපු ගමන් මේ කියන ප්‍රශ්නේ විසඳෙනවා. හැබැයි ඒක එන්න කලින් කරන්න පුළුවන් දේවල් තියෙනවා අපි හදාගත්තු ඒවා. දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මට හැඳුනුම්පතක් මට උපැන්න සහතිකයක් දුන්නා නම් මම දන්නවා එක සැරේයි මට ඒක ඕන. ආයේ මම මාස 6න් ගෙනල්ලා දෙන්න ඕන කියලා එකක් නැහැ. හැබැයි මේ දැන් එහෙම එකක් හඳුනලා දීලා තියෙනවා. මං කිව්වේ ඒක නවත්තන්න ඕන. අපි අවශ්‍ය නම් ඒ ආයතනට දෙන්නම් අපේ දත්ත පද්ධතිය බලා ගන්න සැක එකක් තියෙනවා. ඒ කියන්නේ හැම එකම සැක වෙන්නේ නැහනේ. පැහැදිලි නැති හරි සැක සහිත එකක් තියෙනවා නම් බලන්න. මිනිස්සු මාස 6යි කියලා මේ ආයි ගන්න එවන්න බෑ. එහෙම අවශ්‍ය නැහැ. එහෙම නීතිමය අවශ්‍යතාවයක් නැහැ. ඒ වගේ ඒවා ඒ මිනිස්සු එහාට මෙහාට එන ඒවා නවත්තන්න පුළුවන්. ග්‍රාමසේවකෙන් ග්‍රාමසේවක සාධික අරන් ගියත් මාස 6යි වළංගු තියෙනවා. ඉතින් අනිත් එක තමයි දැන් කොළඹට ඇවිල්ලා මේ ෆිංගර් මේ ඇඟිලි සලකුණ තියනවට වඩා අපි යෝජනා කළේ ඒගොල්ලෝ කිව්වා ජනවාරි වෙනකොට ඒක කරන්නම් කියලා. දිස්ත්‍රික් හැම දිස්ත්‍රික් එකම ඒ දිස්ත්‍රික්කයට අදාළ ප්‍රධාන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඒක දෙන්න. එතන නැත්නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහකාර දිස්ත්‍රික් ලේකම්ට බලය දෙන්න. එතනින් එතකොට වන් ඩේ සර්විස් එකට කොළඹෙන්න ඕනේ නැහැ. එතනින් ඇඟිලි සලකුණ දීලා මේ පද්ධතිය හරහා තත්ත්ව ටික කොහොමත් එනවනේ. එතකොට ඊළඟ දවස් ඇතුළත කුරියර් සර්විස් එකෙන් ගෙදරට යවන්න. නැත්නම් මිනිස්සයා ඊයේ ඇවිල්ලා අද මේක කරන් යනකොටත් හෙට වෙනවනේ. ඒතර මම යෝජනා කළේ අද දෙනවා නම් හෙට හවස 5 වෙනකොට එයාගේ ගෙදරට කුරියර් සර්විස් එකෙන් යවන්න. ඒගොල්ලෝ ඒක පිළිගත්තා. ඒක කරන්න පුළුවන් කිව්වා. ඒක ජනවරි ඉඳන් කරනවා කියලා කිව්වා. සමහර වෙලාවට ගරු ලේකම්තුමා මේ සිස්ටම් චේන්ජ් එක නැත්නම් මේ පද්ධති ප්‍රතිසංස්කරණය කිරීම නැත්නම් ඩිජිටල් කරණය කිරීම සම්බන්ධයෙන් වෙන යෝජනාවන් මේට දශකයකට එහා පැත්තේ ඉඳන් තමයි යෝජනා වෙන්නේ. 2000 පටන් ගන්න තැන ඉඳන් අපි ඩිජිටල් කරණයට වෙන්න ඕනේ. ඉස්සරහට මේක තමයි ලෝකේ භාවිතාවකෙන් තන යෝජනාව රාජ්‍ය ආයතන ගණනාවක් ඒ පිළිබඳව යෝජනා කළා. හැබැයි ක්‍රියාත්මක වීම පිළිබඳව යම් බාධාවක් තියෙනවනේ. දැන් ඔබතුමාත් දැන් ওই කියපු කාරණාව ඇතුළේ තියෙන්නේ ජනවාරි වෙනකොට තව මාස 6කින් යම් ප්‍රතිසංස්කරණයක් සිද්ධ වෙයි. හැබැයි මේ ප්‍රතිසංස්කරණයටත් යම් ආකාරයක බාධාවන් තියෙනවනේ. අපි දන්නවා සමහර වෙලාවට ඩිජිටල් කරණය කළොත් රාජ්‍ය සේවයේ සමහර ආයතනවල පුද්ගලින් ගණනාවක් නිකන් ඉන්න තරකට පත් වෙයි. මොකද අපි දන්නවා මෙතන ඉඳන් ලියුම අරන් යන තව කෙනෙක් ඉන්නවා, එතන ඉඳන් අරන් යන තව කෙනෙක් ඉන්නවා, එතන ඉඳන් අරන් තව කෙනෙක් ඉන්නවා. සමහරවිට එක ක්‍රියාවලියට 10 දිනක් විතර බද්ධ වෙනවා. හැබැයි මේක ෆෙන්ට ඔබපුවාම සමහරවිට 10 දෙනාම ජම්ප් කරලා ගිහිල්ලා අවශ්‍ය කෙනා ළඟට යනවා. එතකොට මේ අතිරික්තය සම්බන්ධයෙන් වෙන ගැටලුවක් නිසා නැත්තම් සමහර උදවියට රැකිය අහිමි වීම පිළිබඳව වෙන උපකල්පනයක් නිසාද මේ පද්ධති ඩිජිටල් කරණය වීම මේ වෙනකන් නැවතිලා නෑ. ඒක නෙවෙයි. ඇත්තටම දැන් මම කලින් හිටිය අධිකරණ අමාත්‍යාංශනේ. අපි ඊටාම හොඳ ක්‍රමවේදයක් මුගක් මහන්සිලා හදාගත්ත කෝට් ඔටෝමේෂන්. නඩු ප්‍රමාද වීම වළක්වන ඊටාම දියුණු ක්‍රමවේදයක්. ඒකේ ප්‍රසම්පාදනය අවසන් කළා. මම කියන්නේ මේ අපි ඔක්කොට මේ කියන ප්‍රධාන ඩිජිටල් පද්ධති ඔක්කොම අද එක තැනක නැවතුනේ. එක සැරේට අපි මේ ප්‍රසම්පාදන කරනකොට තිබ්බ ඩොලර් එක 203යි. හරිද? එතකොට දැන් එක සැරේටම මේ ප්‍රසම්පාදනයේ මේ ඩොලර් එකේ වෙනස් වීමත් එක්කම වැලියු එක බිලියන 5කින් 6කින් තමයි හැම ප්‍රසම්පාදනයකම වැඩි වෙන්නේ. එතකොට නැවත වතාවක් අපට මේ භාණ්ඩාගාරයත් එක්ක එකඟතාවයන්ට එන්න වෙනවා. අපි ඔක්කොම දන්නවනේ මේ වෙලාවේ අපේ ප්‍රමුඛතාවය මොකක්ද කියන එක. මොකද අපේ ප්‍රමුඛතාවය මේ වෙලාවේ ඉන්ධන, ආහාර, බෙහෙත් ඒ වගේ ටික. ඒක නිසා අපට යම් එකඟතාවයන් එන්න වෙනවා. දැන් ඊයේ ග්‍රාම නිලධාරී ව්‍යාපෘතිය ගත්තොත් අද මට කතා කළා අයවැය අධ්‍යක්ෂ ජෙනරාල් වරයා. එතුමා කිව්වා මේ ඇලොකේෂන් එක දෙන්න. ඒක පටන් ගන්න. එතකොට අපිට මේ මුළු ප්‍රමාණයෙන් බලතන් ගන්න බැරි වුණත් අපිට දිස්ත්‍රික්ක යම් ප්‍රමාණයක් ඒක කරන්න පුළුවන්. එතකොට මේ වැඩේ ඉස්සරහට යනවානේ. එතකොට ඒක දැන් ආයි ප්‍රසම්පාදනයේ අලුත් තීරණයක් ගන්න වෙනවා. මොකද මිල මට්ටම් වල වෙනස අර අපේ ප්‍රසම්පාදනයක ලිමිට් එකට වඩා ලොකු වෙනසකින් වෙනස් වෙන්නේ. සාමාන්‍යයෙන් 120ක් වගේ ප්‍රමාණයකින් නෙවෙයි. මේ ඩොලරය
140 පස්සේ එන බාණ්ඩවල තියෙන ගණන් වෙනස් වීමත් එක්ක එහෙම එකක්. ඒක නිසා අපි හැබැයි ඒක කරලා එහෙම කරනවා. ඉතින් ඇත්තටම මේ අපේ රට හමුවේ අපේ පාලනයෙන් පිට විශාල ආර්ථික ගැටලුවකට අපි මුහුණ දුන්නානේ. එතකොට අපිට ඒ හිතපු විදිහට ඇත්තටම අපි අදහස් කරන් හිටියේ ඔය කෝට් ඔටෝමේෂන් ඒ ග්‍රාම නිලධාරී මේ ඔක්කොම 2024 වෙනකොට ඉවර කරලා ඔපරේට් කරන්න. ඒකට ලොකු මහන්සියක් කරා. ඒ කියන්නේ රෑදවල් නැතුව මහන්සියලා තමයි ඒක ලේසි නෑනේ. පද්ධතියක කම්ප්ලයන්ස් 1000කට වැඩි ඒක හදලා ටෙස්ට් මේව කරලා. ඉතින් ඒක ලේසි නෑ. හැබැයි ඒ ටික කරගත්තා. නමුත් අවාසනාවකට අපිට මේ අපි කොවිඩ් වලින් ආපු තත්ත්වයක් එක්ක සංචාරක ව්‍යාපාරයේ විදේශ ආදායම් පහළට ගිහිල්ලා විදේශයෙන් එන ආදායම් පල්ලෙහාට වැටෙන අතරතුර අපිට දේශීය වශයෙන් වෙච්ච අර්බුදයක් එක්ක අපිට ඉතාම අසිරු තත්ත්වයකට ආවා මේ රාජ්‍ය වියදම් කළමනාකරණය. දැනට ඔබතුමාලා හිතන විදිහට 2024 වෙනකොට ඩිජිටල් කරණය වෙනුවෙන් යන්න බැරිද? නෑ, මගේ අදහස තියෙන්නේ දැන් අපි අදත් කතා කළේ අපේ කණ්ඩායම එක්ක අපිට මේ සම්පූර්ණ ව්‍යාපෘතිය කරන්න බැරි වුණා. අපි මේක මේ ප්‍රමාණාත්මකව භූමියේ තියාගමු කියන එක. ඒ කියන්නේ දැන් මේ ප්‍රධාන වැඩ ටික කරලානේ තියෙන්නේ. ඒක නිසා අපිට පුළුවන්කමක් තියනවාද කියලා බලන්නේ අපි අඩු ගානේ දැන් මුළු ලංකාවේම ග්‍රාම නිලධාරී වසම් ටික ගන්න බැරි වුණත් අපි තෝරාගත්තු දිස්ත්‍රික්කයකින් පටන් ගන්න. ඒ දිස්ත්‍රික් එතකොට ඒ පද්ධතියට අනිත් ටික එකතු කරන්නනේ අපිට සිද්ධ වෙන්නේ. ඒ විදිහට යමු කියන එකයි අපි අදහස් කරන්නේ. ගරු ලේකම්තුමා යම් ආකාරයක ඩිජිටල් කරණය සිද්ධ වුණොත් ඒ පරිවර්තනය සිද්ධ වුණොත් මේ තියෙන රාජ්‍ය සේවය කොච්චර ප්‍රමාණයකින් අඩු කරන්න පුළුවන් කමක් තියෙද? පාලනය කරගන්න පුළුවන් කමක් තියෙද? නැත්නම් ඒක ඩිජිටල් කරණය වුණත් මේ ප්‍රමාණය ඒ විදිහටම පවත්වාගෙන යන්න සිද්ධ වෙයිද? මෙහෙමයි මේක වෙන විදිහකටයි මම කල්පනා කරන්නේ. දැන් එකක් තමයි මගේ පුද්ගලික විශ්වාසයත් අවුරුදු 65 වීම සුදුසු නැහැ කියන එක විස්රාම යෑම. මම ඊළඟට අහන්නත් තියෙන ප්‍රශ්නයක් මේක. ඒ කියන්නේ මේකේ කරුණු දෙකක් තියෙනවා. එකක් තමයි දැන් තරුණ පිරිස් ඇතුළට එන්න ඕන. විශ්වවිද්‍යාලයෙන් අලුත් උපාධිධාරීන් පිට වෙනවා. ඒගොල්ලෝ තරඟ විභාග වලට ගිහලා මේ දීප ව්‍යාප්ත සේවාවලට බැඳෙන්න ඕන. එතකොට දැන් අපි මෙහෙන් මේ පැත්තෙන් මේක දීර්ඝව තියාගත්තොත් මේ පැත්තෙන් එන අයටත් ඉඩකඩ නැති වෙනවා. ඒක නිසා මේ අපිත් අපේ අදහස් අපි මුදල් අමාත්‍යාංශයට දන්නලා තියෙන එක සංශෝධනය විය යුතුයි කියලා ප්‍රතිපත්ති වශයෙන් රජය ඒක පිළි අරන් තියෙනවා. ඒ කියන්නේ දැනට විශ්‍රාම ගැනීම සඳහා අවුරුදු 62 කියන හරියටම වයස තාම තීරණය කළා නැහැ. නමුත් 65 නෙවෙයි ඊට වඩා අඩු වෙනවා. කියන්නේ ඔබතුමාලා ළඟදීම චක්‍රලේ කියන්නේ කුත් අපි නෑ ඒක ආවේ මුදල් පනතකින්නේ. එතකොට ඒක නැවත සංශෝධනය වෙන්න ඕන මේ අයවැය එක්ක එනවන අයවැය ලේඛනයක් ඉදිරිපත් කරන මුදල් පනතින්ම සංශෝධනය වීම තමයි ක්‍රමවේදය. ඒක රිවර්ස් වෙයි තිබ්බ වයස් සීමාවට. ඔව් අනිවාර්යයෙන්ම රිවර්ස් වෙයි. වයස ගාන හරියටම දන්නේ නැහැ. හැබැයි 65ට වඩා නම් හුඟක් අඩු වෙනවා. අඩු විය යුතුයි. මොකද අඩු විය යුතුයි කියන්නේ දැන් මේ මම කියන්නේ දැන් මේ පැත්තෙන් අලුතෙන් විශ්වවිද්‍යාලයෙන් පිටවන උපාධිධාරීන්ට අලුතෙන් රාජ්‍ය සේවයට ඇතුළත් වෙන්න ඕනනේ. ඔව්. ඒ තනතුරු ඒ කියන්නේ සමහර නිශ්චිත තනතුරු තියෙන්න ඕන. ඉතින් ඒක නිසා එහෙම සකස් වෙන්න ඕන. අනිත් කාරණේ තමයි මම ඩිජිටල් කරණය කරාම අඩු වෙන්නේ නැහැ කියලා හිතන දෙවෙනි කාරණේ තමයි සාම්ප්‍රදායික අපි හිතාගෙන ඉන්න ව්‍යුහයක් තියෙනවා. ඒ කියන්නේ දැන් ලේකම් කෙනෙක් වුණොත් අතිරේක ලේකම් මෙච්චර ඕන, ජේස් සහකාර ලේකම්ලා මෙච්චර ඕන, මේ කියන්නේ සහායක මහත්වරු මෙච්චර ඕන, මට එලවන්න රියදුරෙක්. එහෙම අපි හදාගත්තු ව්‍යුහයක් තියෙනවානේ. මම කියන්නේ දියුණු රටවල් වල එහෙම නැහැ. දියුණු රටවල් වල පොදු ප්‍රවාහන සේවය වෙන ප්‍රධාන නිලධාරීන්. එතකොට අපිට දැන් අපි නැවත මේක මේ ගොඩනැගෙන මේ ප්‍රතිසංස්කරණ එක තැනකට සීමා වෙන්න බෑ. අපි සේරම අපේ රටේ මේක අපේ රට හැදෙනවා නම් අපි සේරම අපේ දැන් තියෙන ජීවන තත්ත්වය සහ අපි හිතාගෙන ඉන්න මේ අර ඊගෝස් වලින් වෙනස් වෙන්න ඕන. එතකොට අපිට තේ එකක් ඕන නම් අපි තේ බෑග් එක අරගෙන හදා ගන්න ඕන ප්ලාස්ටික් වතුර ටිකක් දාගෙන. එතෙන්ට අපි යන්න ඕන. ඒක නිසා මම අදහස් කරන්නේ අත්‍යවශ්‍ය තැන්වලට ඉන්න සේවකයන් ගලප ගන්න ගමන් ඇත්තටම අපි උදව් කරන්න ඕන පෞද්ගලික ව්‍යවසාය වැඩි දියුණු කරන්න. රාජ්‍ය සේවකයන් පෞද්ගලික අංශය වෙනුවෙන් බද්ධ කරන්න ඔබතුමාලා කල්පනා කරනවා. මම රාජ්‍යසේවයට ආපු දවස් නම් මම විශ්වාස කරන එකක් තමයි ඇත්තටම රාජ්‍ය සේවකයන්ට අවුරුදු 5ක් පෞද්ගලික අංශයට ගිහිල්ලා එන්න දෙන්න ඕන කියන එක. ඒ කියන්නේ දැන් තියෙන තත්ත්වය අනුව රාජ්‍ය සේවකයේ කාර්යක්ෂමතාවය වැඩි කරන්නද ආකල්ප වෙනස් කරන්නද? දෙකම. ඒ කියන්නේ දැන් උදාහරණයක් ගත්තොත් එහෙනම් පෞද්ගලිකාංශයේ ව්‍යාපාරයක් කරන කෙනෙක් නැත්නම් ව්‍යාපෘතියක් කරන කෙනෙක් ව්‍යවසායකයෙක් රාජ්‍යාංශයට ආවහම ඔහුට මුණ දෙන්න තියෙන ගැටලු ඔහු එහෙ ඉන්නවනම් අඳුර ගන්න පුළුවන්. එකක්.
එතකොට එයා දන්නවා මේ අපේ පද්ධතිය තුළ කොහෙද හිර වෙන්නේ, කොහෙද මිනිස්සු පීඩාවට පත් කරන්නේ, කොහෙද හොඳ කාර්යක්ෂම කොතනද. එයාට අත්දැකීමක් තියෙනවා. දෙවෙනි කාරණේ එයා බලවත් ටිකක් එම්පවර්ඩ් එක්කෙනෙක් තමයි. අතෙන්ට ගියාට පස්සේ එයාටත් තියෙනවා මේ අපේ රාජ්‍ය සේවයේ මේ පද්ධතිය ගැන අවබෝධයක්, සම්බන්ධ වෙන්න පුළුවන්, කතා කරන්න පුළුවන්, කම්ප්ලේන් කරන්න පුළුවන් ඒ ශක්තියක් තියෙනවා. ඒක නිසා ඒක මම හිතනවා පෞද්ගලිකංශයටත් ලොකු ශක්තියක් වෙනවා. රාජ්‍ය සේවකයෙක් පෞද්ගලිකංශයට. අනිත් පැත්තෙන් එයා පෞද්ගලිකංශයෙන් රාජ්‍ය සේවයට එනකොට එයා මිල පිළිබඳ වටිනාකම දන්නවා. එයා දන්නවා යම් සේවාවකට කොච්චර මිලක් තියෙනවද කියලා. උදාහරණයක් ගත්තොත් එහෙම පෞද්ගලිකංශය එයා වැඩ කරනවා නම් දන්නවා එයාගේ කාර්යාලය, එයාට සපයලා තියෙන කාර්යාලයේ වටිනාකම වර්ග අඩියකට කොච්චරද. එයාට මාසෙකට දෙන AC පහසුකම්, එයාට වාහනේ ඔක්කොම ගත්තාම එයාව නඩත්තු කරන්නේ පෞද්ගලික ආයතන ලක්ෂ කීයක් වේදම් කරනවද කියලා. ඒ අවබෝධය එයාට තියෙනවා. ඒ අවබෝධයත් එක්කම එයා ඒක උපයලා දෙන්න ඕන. ඒ පෞද්ගලිකංශයේ හැම සේවකයෙක්ම දායක වෙන්න ඕනේ. ඒ ඉපීම සිද්ධ කරන්න. ඒක ඉපීම සිද්ධ කරන්න. එතකොට එයා ආවහම අලුතෙන් හිතනවා මේ මන් දෙන සේවාව, මහජන සේවාව මුදලින් නුනට මං ගන්න නැත්තම් රාජ්‍ය මට දෙන එකට වඩා වැඩි දෙයක්ද කියන එක. ඒ ආකල්පයේ වෙනස ඇති වෙනවා. ඉතින් ඒ වගේම මේ දෙපැත්තම මේ ඉතාම වැදගත් රටක ආර්ථික සංවර්ධනයට, සමාජ ආර්ථික සංවර්ධනයට දෙපැත්තටම. ඉතින් මං කැමති මාණ්ඩලිකධාරීන් ඉඳන් හැමෝම අපටත් අවස්ථාව ලැබුණා නම් මේ පෞද්ගලිකංශය අවුරුදු 5ක් වැඩ කරලා එන්න. ඒක මං හිතනවා මීට වඩා පෞද්ගලිකංශයත් එක්ක සම්බන්ධ වෙලා තීරණ ගන්න පහසු වෙයි කියන්නේ. දැන් මම මෙතෙන් එන්නම් මේ දැන් රාජ්‍ය සේවකයා පෞද්ගලිකංශය සඳහා යොමු කරන්න නැත්නම් ඌටත් එහෙ දොරටු විවර කරලා දෙන්න ඔබතුමාලා දැන් සාකච්ඡාවක් යනවනේ. කමිටුවක් මේ වෙනකොට මේ පිළිබඳව වෙන සාකච්ඡාවක් සිදු කරනවා. මම එතෙන් එනකල්ලි මම කැමති දැන් රාජ්‍ය සේවකයා රට යවීම සම්බන්ධයෙන් ඔබතුමාලා ගන්නවනේ ප්‍රතිපත්තිමය තීන්දුවක් චක්‍රලේඛයක් නිකුත් කරනවා. ඒ චක්‍රලේඛ ප්‍රකාරව ඔබතුමාලා ඉස්සලත් රාජ්‍ය සේවකයන්ට රට යන්න අවස්ථාවක් තිබුණා. ඒ තිබිච්ච සීමාවේ මොනවද අලුත් චක්‍රලේඛය ඇතුලේ රාජ්‍ය සේවකයාට දෙන්නලා දීලා තියෙන්නේ? ඔව් දැන් ඉස්සෙල්ලා තිබුණ එක තමයි රාජ්‍ය සේවකෙක් රට යනවා නම් එතකොට එයා ඇවිල්ලා ගිවිසුමකට එකක් තමයි සේවය ස්ථිර වෙලා තියෙනවා. එතකොට මේකෙදි සේවය ස්ථිර වෙලා තියෙනවනේ මාණ්ඩලිකධාරීන්ට විතරයි. මොකද මාණ්ඩලිකධාරියෙක් අපි ගත්තාම අවුරුද්දක් විතර එයාව අපි පුහුණු කරන විශේෂ වියදමක් දරලා. එතකොට එයා ස්ථිර වෙනවා කියන්නේ අවුරුදු 2ක් හෝ 3ක් රජයට වැඩ කරලා තියෙන්න ඕන කියන එක. සහ සමහර වෘත්තීන් වල අලුතෙන් එන පත්වීමෙන් තමයි දුෂ්කර ප්‍රදේශවල වැඩ කරන්නේ. ඒ කියන්නේ සමහර ලාවට ඒ පළවෙනි පත්වීමෙන් තමයි කොළඹින් ඈත දුෂ්කර ප්‍රදේශවල වැඩ කරන්නේ. අපි ඒගොල්ලන්ට ඉස්සෙල්ලාම යන්න දුන්නොත් එහෙම අපිට ඒ සේවා සැපීමේ ගුණාත්මක තත්ත්වයට ප්‍රශ්නයක් වෙනවා. ඒක නිසා මාණ්ඩලිකධාරීන් සේවය ස්ථිර වෙන්න ඕන. ඊළඟට මාණ්ඩලික නොනිලධාරීන්ට නම් අපි කියන්නේ මේ එයා පරිවාසකාරී වුණත් අපි ඒක සලකන්නේ නැහැ. එයාට අවසර දෙනවා. MM4 කැටගරි එකද ඔබතුමාලා යෝජනා කරන්නේ? මට එහෙම හරියටම කියන්න සංවර්ධන නිලධාරීන් කියලා බඳවාගත්ත කණ්ඩායමද ඔබතුමාලා මේ අපේක්ෂා කරන්නේ මූලිකව විදේශ රටවල් වලින් යොමු කරන්නේ? ඒ කියන්නේ දැන් මාණ්ඩලික ශ්‍රේණියට මෙහාය. ඒ කියන්නේ විදායක ශ්‍රේණියට නොවන අය. එතකොට එතන ඉන්න ලිපිකරු වෙන්න පුළුවන් ගොඩක් කැටගරිස් තියෙන රාජ්‍ය සේවක විවිධ වර්ග තියෙනවානේ. ඒ අයට තමයි තියෙන්නේ. හැබැයි ඒකිනුත් යවනකොට හැම අමාත්‍යාංශයකම අතිරේක ලේකම්වරයාගේ සභාපතිත්වයෙන් කමිටුවක් පත් වෙනවා. අපිට සමහර වෘත්තීන් ඉල්ලන ප්‍රමාණය යවන්න බෑ. එතකොට ඒ ආයතනය හැබැයි අපි යම් ප්‍රමාණයක් යවනවා. දැන් උදාහරණයක් ගත්තොත් වෛද්‍යවරු ගත්තොත් වෛද්‍යවරු මේ ක්‍රමය තිබුණේ නැතත් යම් ප්‍රමාණයක් අනිවාර්යයෙන්ම විදේශගත වෙනවා. එතකොට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කරන්න ඕනේ කොච්චර ප්‍රමාණයක්ද සෞඛ්‍ය සේවාවට බාධාවක් නොවන පරිදි යවන්න පුළුවන්. හැබැයි සමහර විශේෂඥවරු යවන්න බෑ. ඔව් දැන් ඔබතුමාලා මේ විදිහට ඔබතුමාලා මෙන්න මේ ආයතනවල නැත්නම් මේ ශේෂ්ත්‍රවල උදවියට විදේශගත වෙන්න බෑ. නැත්නම් රැකියාව සඳහා යොමු වෙන්න බෑ. ආරක්ෂක අංශවල ගත්තොත් ඔබතුමාලා ඔවුන්ටත් දොරටු විවර කරනවද? එතකොට අපි ගමුකෝ ඔබතුමාව දැන් කියපු වෛද්‍ය ශේෂ්ත්‍රයේ ඒ අයටත් අවස්ථාව ලබා දෙනවද? එහෙම නැතුව මේ අයට යන්න බෑ, මේ අයට යන්න පුළුවන් කියලා ඛණ්ඩනය කිරීමක් සිදු කරලා තියෙනවද? කිසිම ඛණ්ඩනය කිරීමක් නැහැ. හැබැයි අපි හැමෝම දන්නවා කිසියම් වෘත්තිකෙක් විදේශගත වෙලා ගේන අත්දැකීම රටට වැදගත්. ඒක හැබැයි ඒ අපේ සේවා සැපයීමට බාධා නොවන සංඛ්‍යාව. දැන් හෙද සේවයේ යවනවා නම් නිශ්චිත ප්‍රමාණයක් තීරණය කරන්න ඕන. මේ ප්‍රමාණය තමයි අවුරුද්දකට යවන්නේ. ඒ ගාන තමයි. ඒතකොට ඒගොල්ලෝ ඒ අවුරුදු 5 ඉවරලා එන්න ඕන. එතකොට දැන් මේක එකක් තමයි අපි කිව්වේ අර පරිවාසුණත් යන්න. දෙවෙනි කාරණේ පරිවාසුණත් යන්න පුළුවන්. යන්න පුළුවන් මාණ්ඩලික නොවන අයට. දෙවෙනි කාරණේ තමයි ඉස්සර ගියාට පස්සේ මේ වැටුප් රහිත වෙන යන්න වෙන්නේ. ඒ ගියාම එයා ජේෂ්ඨත්වයෙන් පල්ලෙහාට යනවා.
ඒක ලොකු දුක් ගැනවිල්ලක් තියෙන්නේ. එතන තිබ්බ තර්කය තමයි මේ පිට රටකට ගිහිලා Tamanට හම්බ කරගන්නකොට අපි රටට සේවය කරන අයට ලංකාවේ ඉඳලා රට සේවය කරන අයට තියෙන ජ්‍යෙෂ්ඨත්වෙම දිය යුතු නැහැ කියන එක. ඉතින් අපි ඒක ඒගොල්ලන්ට පැහැදිලි කරේ අපි සාකච්ඡා කළේ දැන් ඒගොල්ලෝ පිට රට ගිහිල්ලා වැඩ කරනවා තමයි. හැබැයි අපේ රටට ඩොලර් ආදායම් ඉපීමක් අවශ්‍යයි. ඒක නිසා අපි නිශ්චය කරනවා නිශ්චිත ඩොලර් ප්‍රමාණයක් ඒගොල්ලෝ තමන් නමින් ආරම්භ කරන අනේවාසික විදේශ මුදල් ගිණුමකට තැන්පත් කරන්න ඕන. නීති අනුක්‍රමවේදයක් ඔස්සේ ක්‍රමයක් ඔස්සේ. එතකොට එයාට ඒ ජ්‍යෙෂ්ඨත්වය රැකෙන්න නම් ඒක කරන්න ඕන. ඊළඟට WNOP එකට අදාළ මුදල ගෙවන්න ඕන. ඒ දෙක කරොත් තමයි ලැබෙන්නේ. ඉතින් ඒක නිසා ඒකට අවාසියක් වෙන්නේ නැහැ. ඒ කාරණා දෙක තමයි ප්‍රධාන වශයෙන් අපි බැලුවේ. ඊළඟට අපි විශ්‍රාම වැටුප දෙනකොට බලන්නේ මේ අවුරුදු 10ක් කාලය කියන්නේ කොහේ හරි මේ සක්‍රිය වැඩ කරලා තියෙනවද කියන එකයි බලන්නේ. දැන් ඒ කියන්නේ සමහර කෙනෙක් ගිහිල්ලා දැන් හිතන්නකො 50 ගිහිල්ලා ඒ වගේ දෙගුණයක් කාලේ ආවරණය කරන්න නැති වුණොත් එහෙම එයාට ප්‍රශ්නයක් වෙනවනේ. අපි ඒක බලන්නේ නැහැ මේ වෙලාවේ. මේ වෙලාවේ බලන්නේ එයාට විශ්‍රාම වැටුපට අදාළව මේ ඉදිරියෙන් හසු පසුපසින් හරි රාජ්‍ය සේවයේ ප්‍රමාණවත් කාලයක් තියෙනවද කියන එක විතරයි. ඒක නිසා පුළුවන් තරම් ඒ සේවකයන්ගේ පැත්තෙන් බලලා තමයි අපි මේක ගත්තේ. ඉතින් පොඩි විවේචනයක් මම දැක්ක සමාජ මාධ්‍යවල තියෙනවා අපි මේ ණය ගෙවන්න කියනවා කියන එක දැනුත් එහෙමයි. ණය ගෙවන්න ඕන මොකද අපි බැංකුවලින් ණය ගත්තාම ඒ බැංකුවල මුදල් ප්‍රවාහය රඳාපවතින අපි ගෙවන ණය වාරිකත් එක්ක ඔව් ලේකම්තුමා එතන මේ පොඩි ප්‍රශ්නයක් නෑ ලොකු ප්‍රශ්නයක් තියෙනවා. අපි ගත්තොත් අපේ රටේ රාජ්‍ය සේවකයා ඇත්තටම සමහරලා වැටුමත් එක්ක තියෙන ගනුදෙනුවත් එක්ක වාහනයක් ගන්න, බයිසිකලයක් ගන්න, ගේ හදාගන්න මොනවා හරි කරන්න හැම රාජ්‍ය සේවකයෙක්ම ලෝන් එකක් කරන් තියෙනවානේ. බැංකුවෙනුත් ලෝන් එකක් කරන් තියෙනවා. නැත්නම් ගන්න කෙනෙකුට අපකාරයක් බවට පත් වෙලා තියෙනවා. ඩිස්ටන්ස් ලෝන් එකක් අරන් තියෙනවා. සමහරලා 10 month ලෝන් එකක් දෙනවා නම් දෙන හැම එකක්ම අරන් තියෙනවා. එහෙම වුණොත් කිසිම රාජ්‍ය සේවකයෙකුට යන්න බෑනේ. ඒ වෙනුවෙන් යම් ක්‍රමවේදයක් ඔබතුමාලා යෝජනා කරලා තියෙනවා. ක්‍රමවේද තියෙන්නේ මෙහෙමයි. දැන් ඔබ හිතන්න අපි මේ තීරණ ගන්නකොට අපි සාර්ව ආර්ථික තත්ත්වයන් බලන්න ඕන. අපි දන්නවා ඕනම බැංකුවක ද්‍රවශීලතාවය පවත්වාගෙන යන්නේ ඒ ද්‍රවශීල ඒකට එන මාසික එකතන මුදලත් එක්කනේ. අපට එක සැරේට මේ ඒ ඔක්කොම නතර කරන්න බෑ. ඒ කියන්නේ ආර්ථික පවත්වාගෙන යන්න. එතකොට අපි ඒ කාරණා ගැන සැලකිලිමත් වෙන්න ඕන. එතකොට එයාට පුළුවන් දැන් බැංකුවකින් අරන් තියෙනවා නම් ක්‍රමවේදයක් හදාගෙන බැංකුවත් එක්ක කතා කරලා. ඒ කියන්නේ බැංකුවට විශ්වසනීය ක්‍රමවේදයක් යෝජනා කරගන්න වෙනවා. සම්පූර්ණයෙන්ම ගෙවන්නේ නැත්නම් කොහොමද ගෙවන්නේ කියන්නේ. ඔව් දැන් එතනදී සමහරලාට ඔහු ගිහිල්ලා කතා කරනකොට බැංකුව කියන්නේ වෙන කතාවක් වෙන්න පුළුවන්. දැන් ඔබතුමාලට රාජ්‍ය සේවකයාට රට යන්න අවශ්‍ය කරන නිර්ණායකට ඉදිරිපත් කරනකොට මුදල් අමාත්‍යාංශයත් එක්ක කතා කළ මහ බැංකුවත් එක්ක බද්ධ වෙලා රටේම සියලු දෙනාට තියෙන නෛතික රාමුව මෙන්න මේකයි. යනකොට අනිවාර්යයෙන්ම දැන් ඔබතුමාලා විශ්‍රාම වැටුප වෙනුවෙන් ඔහු කොහේ රස්සාව කළත් ලංකාවට එවන්න ඕන මුදල්. ඒ වගේම තමයි ඔහුගේ අර සේවා ඛණ්ඩයේ සිද්ධ නොවෙන්න ඔබතුමාලා කියනවා අනේවාසික ගිණුමකට අනිවාර්යයෙන්ම ඩොලර් මෙච්චර ප්‍රමාණයක් තැන්පත් කරන්න ඕන. දැන් සමහර වෙලාවට ඒකත් එක තැනකදී අපයක් වෙන්න පුළුවන් බැංකුවේ සාධාරණ ක්‍රියාකාරීත්වයට. එහෙම නැත්නම් යම් ක්‍රමවේදයක් ඔබතුමාලා යෝජනා කරන්න හෝ ඒ වෙනුවෙන් මැදිහත් වෙන්න සූදානමක් නැද්ද? ඔව් මෙහෙමයි. අපිට දැන් අපිත් එක්ක තියෙන ගිවිසුම් දෙක තමයි අරක. අරක තියෙන බැංකුවත් එක්ක. ඉතින් ඇත්තටම බැංකුවට කිසිම ගැටලුවක් නැහැ. බැංකුව අද ණය ගෙවනවද වාරික වශයෙන් ගෙවනවද කියන වාරික වශයෙන් ගෙවනවා නම් බැංකුවට වාසි. ඒ කියන්නේ බැංකුවට පොලි ආදායමනේ එකතු වෙන්නේ. එතකොට බැංකුවත් එක්ක කතා කරගන්න අවශ්‍යයි. කොහොමද කරන්නේ කියන එක. ඒ කියන්නේ දැන් නිශ්චිත දේ තියෙන්නේ දැන් අපිට ණය දෙනකොට මාසික වැටුපෙන් යනවා කියන එක දන්නවනේ බැංකුව. දැන් අපිට සහතිකයක් දෙන්න පුළුවන්ද විදේශගත වුණාම මාසිකව ඒක එවනවද කියන එක. දැන් මේකේ දැන් අපේ එකේ ගණදෙනුවක් තියෙනවානේ. අපේ එකට එව්වේ නැත්නම් එයාට ජේෂ්ඨත්වය හිමි වෙන්නේ නැහැ. දැන් අපි කියන දැන් අපිත් එක්ක එන කොන්දේසියක් තියෙනවා. දැන් බැංකුවට එව්වේ නැත්නම් බැංකුව අය කරගන්නේ කොහොමද? ඒකද බැංකුවට පිළිගන්න පුළුවන් ක්‍රමවේදයක් ඔය හදාගන්න කියන්නේ. ඒ කියන්නේ දැන් ඒක තමයි මම හිතුවේ දැන් ඔබතුමාලගේ අභ්‍යන්තර වෙච්ච සාකච්ඡා තුලේ මහ බැංකුවත් එක්ක බද්ධ වෙලා හෝ පොදුවේ යම් තීරණයකට එකතාවයකට ඒක තමයි ඇත්තටම එකඟතාවය. ඒ කියන්නේ එකඟතාවය තමයි ඔහු බැංකුවත් එක්ක කතා කරලා බැංකුවත් එක්ක කතා කරාට පස්සේ දැන් ඇත්තටම ඔහු ඉපීමකට නම් යන්නේ NRFC එකකුත් account එකත් අරිනවනම් ඒ සල්ලි අපි ගන්නෙ නෑනේ. දැන් හොඳම උදාහරණ කියන්නේ දැන් මම ණය අරන් තියෙන්නේ රාජ්‍ය බැංකුවකින් නම් මං NRFC එක අරින්නේ ඒ බැංකුවේම නම් ඒ NRFC එකේ සල්ලි තියන්න කියලා අපි කියන්නේ අපිට ඩොලර්ස් වලින් සල්ලි දාන්නනේ කියලා තියෙන්නේ. ඉතින් බැංකුවට ඕඩර් එකක් දුන්නාම හරිනේ ඒකේ ණය වාරික කපා ගන්න කියලා. මේ ඊටම් පහසුයිනේ. ඒ කියන්නේ අපි ඒකේ සල්ලි එකතු කරන්න මේ අපිට ගන්න නෙවෙයිනේ. එයාගේ account එකනේ. එයා ඒකට එවනවා නම් ඒ සල්ලි ටික
ඒකෙන් ණයවාරිකය කපා ගන්න කියලා බැංකුවට ඕඩරයක් දුන්නා නම් ඉතාම සරලයි. මොකද අපිට රටට එන්නේ ඩොලර්ස් වලින් යා රුපියල් වලින් ඒක ගෙවන්න තියෙන්නේ. ඉතින් බැංකුවට එහෙම දුන්නා නම් මං හිතන්නේ ලොකු අසිරුතාවයක් තියෙනවා කියලා. හොඳම දේ එයාලා ණය තියෙන බැංකුවේ මේක ආරම්භ කරා නම් ඒ මුදල මේක කපා ගන්න පුළුවන්. එතනින් එහාට ගියපුවාම ගරු ලේකම්තුමනි සාකච්ඡාව තියෙන තවත් තැනක දැන් ඔබතුමාලා රාජ්‍ය සේවකයන් රට යවනකොට මේ නිදහස් කිරීම එකින් එකට සිද්ධ කරගෙන යනකොට සමහර වෙලාවට සමහර ආයතන ඔබතුමාලා තියෙන්නේ අවුරුදු 5ක් යන්න පුළුවන් කියලා. සමහර ආයතන කියන නෑ අවුරුදු 5ක් යන්න බෑ. අවුරුදු 2යි දෙන්නේ. එතනින් එහාට යනවා නම් අපි ඒ වෙනුවෙන් අනුප්‍රාප්තිකෙක් දාන්න ඕන. ඊට පස්සේ අපි ඔහුට ඕටි ගෙවන්න ඕන. ඔබ ලංකාවට එනවා නම් ඇවිල්ලා අවුරුදු 4ක් අනිවාර්යයෙන්ම වැඩ කරන්න ඕන ආයතනේ. ඇවිල්ලා යනවා නම් ලක්ෂ 8ක් 10ක් ගෙවන්න ඕන ආයතනෙට කියලා. මෙන්න මේකත් තියෙනවා යම් ආකාරයක ගැටලුවක්. සමහරලාට ඔබතුමාලා ගත්ත යහපත් ක්‍රියාමාර්ගයේ මේ වගේ බාධා කිරීම හරි මේ වගේ කොන්දේසි මත ආපස්සට යන්න පුළුවන්. මම කැමති ඔබතුමාලා රාජ්‍ය අංශයටයි පෞද්ගලික අංශයටයි මේ අර්ධ රාජ්‍ය අංශයටයි ලබා දීලා තියෙන එකම කොන්දේසිද කියන කාරණේ සම්බන්ධ පැහැදිලි කිරීමක් කරගන්න ගන්න ලේකම්ද මට ඊට කලින් මොහොතකට විරාමයකට අවසර දෙන්න. අපි අලි තීරණය සමගින් රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශකරු ලේකම්තුමන් MMPK මායාදුන්න මැතිතුමන් එක්ක අපි තීරණේ ඉන්නේ. මේ වෙලාවේ රාජ්‍ය සේවයේ පවතින ගැටලු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කළා. පවතින තත්ත්වයන් කිහිපයක් සම්බන්ධයෙන් සහ රාජ්‍ය සේවකයන්ට අපි අවසානයේ නැවතුනේ විදේශ ප්‍රක්‍රියා සඳහා අවස්ථාවක් ලබා දීම කියන කාරණාව ඇතුලේ දැන් ඔබතුමාට චක්‍රලේඛයක් නිකුත් කළා. ඒක රාජ්‍ය ආයතන වලට විතරද බලපාන්නේ අර්ධ රාජ්‍ය ආයතන වලට ඒක බලපාන්නේ නැද්ද කියන කාරණය සම්බන්ධයෙන් ප්‍රශ්න තියෙනවා. මම අර పూర్වෙහි සඳහන් කරපු කාරණාව යම් කොන්දේසි වැටෙනවා. දැන් ඔබතුමාලා මේ රාජ්‍ය සේවයට විතරද මේ චක්‍රලේඛය බලපෑම් දෙන්නේකුත් මේක රාජ්‍ය සේවයට විතරයි. දැන් අර්ධ රාජ්‍ය සේවයට අර්ධ රාජ්‍ය සේවයට ඒ චක්‍රලේඛය අපි සඳහන් කරලා තියෙනවා. අර්ධ රාජ්‍ය සේවා ගත්තොත් එහෙම රාජ්‍ය ව්‍යාපාර 500කට අධික ප්‍රමාණයක් ලංකාවේ තියෙනවා. ඒවයි ව්‍යාපාර ස්වරූපයන් වෙනස්. ඒක නිසා ඒක සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයෙන් උපදෙස් ගන්න ඕනේ අදාළ ආයතනයේ විසින්. ඒ කියන්නේ සමහර ආයතනයකට ඇත්තටම ගොඩක් ප්‍රමාණයක් යවන්න පුළුවන් ආයතන ඇති. හැබැයි සමහර ආයතන ව්‍යාපාර ස්වරූපය අනුව එහෙම යවන්න බැරි ආයතන තියෙනවා. ඒක යටතේමනේ බැංකුව එහෙමත් තියෙන්නේ. ඒක නිසා එක ආයතන වෙන වෙනම තමන්ගේ මිනිස් බල තක්සේරුවක් කරලා තීරණය කරන්න ඕන. තමන්ගෙන් කොච්චර කාර්ය මණ්ඩලයක් එහෙම යන්න අවසර දෙන්න පුළුවන්ද කියන එක. ඒකට මුදල් අමාත්‍යාංශයේ රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවෙන් මුදල් අමාත්‍යාංශ විමසලා එකඟතාවය ගන්න ඕන. එහෙම තමයි අර්ධ රාජ්‍ය ආයතන වලට මේ චක්‍රලේඛය වළංගු වෙන්නේ. දැන් අපි රාජ්‍ය සේවකයන් ළඟට ආපහු වෙමු. දැන් ඔබතුමාලා කලින් තිබ්බ චක්‍රලේඛය ප්‍රකාරව විදේශගත වීම සඳහා තිබ්බ බාධාවන් මේ චක්‍රලේඛය ඉවත් කළා තියෙනවා. දැන් ඔබතුමා කාරණා තුනක් සඳහන් කළා. ඒ කාරණා තුන විතරද තවත් ඉතින් එහාට ගිහිල්ලා තියෙනද ඔබතුමාලා කාරණා සමහරලාට දැන් වයස ගියපු කෙනෙක්ට අපි හිතමු අවුරුදු 50න් කෙනෙකුට අවස්ථාවක් තියෙනවා විදේශගත වෙන්න. ඊට පස්සේ ගිහිල්ලා අවුරුදු 5 වෙනකොට අවුරුදු 55යි. විදේශගත වෙලා ඇවිල්ලා සමහරලාට ඔහු අනිවාර්යෙන් රාජ්‍ය සේවයේ රැඳෙන්න ඕනද නැත්නම් ඔහුට හිතුනොත් නෑ මම යනවා කියලා යන්න බාධාවක් නැද්ද? ඒ යනවා නම් ගෙවීමක් කරන්න ඕනද? නෑ යන්න බාධාවක් නෑ. හැබැයි ඔහුට විශ්‍රාම බැටහිමකට තියෙන අවම සේවා කාලය සම්පූර්ණ කරලා තියෙන්න ඕන. ඒ කියන්නේ ඔහු සේවයේ ස්ථිර වෙලා තියෙන්න ඕන. කොයි වෙලාවක හරි. දැන් එයා පරිවාස කාලේ නම් ගියේ. ඇවිල්ලා ඒ පරිවාස සම්පූර්ණ කරන්න එපායි. පරිවාස කාලේ කියනවා නම් කොහොමත් විශ්‍රාම බැටහිම ලබන්න නම් අවුරුදු 10ට වඩා රාජ්‍ය සේවය තියෙන්නම ඕනනේ. එතකොට අර අයට අනිවාර්යෙන් ස්ථිර කෙනෙකුට නම් අනිවාර්යෙන් එහා පැත්තට තියෙන කාලය නිශ්චිත දැන් යනකොට වගේ නිශ්චිත කාලය බලන්නේ නැහැ. කලින් සේවය කරපු කාලෙන් ආවරණය වෙනවා නම් ඒකත් එක්ක ප්‍රමාණවත් වෙනවා. යම් ආකාරයකින් ගිහිල්ලා අපේ තුමුකෝ සීසේස් රාජ්‍ය ජොබ් එකක් හොයාගෙන ගිහිල්ලා මට හිතනවා අනේ නෑ මට මේ වැටුපත් හොඳයි. මට එහෙ ෆැමිලි එකම ගෙනලා ඉන්නත් පුළුවන්. ඒකෙන්ද මං ආයි ලංකාවට යන්න රාජ්‍ය සේවය මට එපා කියලා. එහෙම තැනක සිතුවිල්ලක් ඇති වුණොත් මොකද්ද ඔය චක්‍රලේඛය ඇතුලේ ඔහුට හෝ ඇයට තියෙන තැන? ඔව් ඒ ඇත්තටම මේකෙදි බලන්න ඕන එයා කොච්චර එයාගේ විශ්‍රාම බැටුපට හිමිකම ලබන්න නම් සාධාරණ කාලයක් මෙහි වැඩ කරලාද කියන එක. මට ඒක ඕනෙත් නැහැ කියලා හිතමුකෝ. ඔව් ඕන නැත්නම් ඉතින් ඉන්න පුළුවන් දැනුත් ඉන්නවා. ඒකට දැනුත් ගිහිල්ලා සමහර අය ඉන්නවානේ. ඒකට ඉතින් එයාගේ සියලු වර ප්‍රසාදත් ඇරලා ඉන්නවා. දැන් සමහර වෘත්තිකයෝ පවා ඉන්නවානේ රටෙන් විශ්වවිද්‍යාල වලින් බලම් වෛද්‍ය වෘත්තිය වෙන්න පුළුවන්. යම් කාලයකදී ගිහිල්ලා එහෙම එන්නේ නැතුව ඉන්නවා. ඉතින් විවිධ වෘත්තීන් වල ඉන්නවා. ඒකට ඉතින් අපි සේවය හැර ගියාසේ සලකලා ඉන්න වෙනවා. ඉතින් එයාට හිමිකමක් නැහැ රාජ්‍යයේ. ඒ කියන්නේ ආයි පස්සේ ඇවිල්ලා ඒ ගිවිසුමක් අනුවනේ අපි යන්නේ.
ගිවිසුම කඩ කළොත් නැවත ඇවිල්ලා හිමිකම් ලබන්න බෑ. උපරිම ගිවිසුම් ප්‍රකාරව රාජ්‍ය සේවකයන්ට විදේශගත වීම වෙනුවෙන් ඔබතුමාලා අවසර දෙනවා. අවුරුදු 5යි. ඒ අවුරුදු 5 අවස්ථා දෙකකදී පුළුවන්ද නැත්නම් එක අවස්ථාව විතරද ලැබෙන්නේ? දැන් අපි තුමු මේ සැරේ මං ගිහිලා අවුරුදු 2කමාරක් ඉඳලා මං එනවා. ඊට පස්සේ මං ආපහු තව අවුරුදු 2කමාරක් මට දෙවෙනි අදියරේ යන්න පුළුවන්ද? නැත්නම් එක් අවස්ථාවයි ඒ අවස්ථාවේ උපරිම විදේශ රැකියාවද නැහැ ඇත්තටම. ඒ කියන්නේ දැන් කෙනෙකුට හිතෙනවා නම් අවුරුදු 3කට ගිහිල්ලා එයා ගිවිසුම හම්බෙන්නේ අවුරුදු 3කට නම් එයාට ඇවිල්ලා ඒ අවුරුදු 2කට යන්න අවසර දෙනවා. අවුරුදු 5යි මුළු කාලය. එතනින් එහාට ඔබතුමාලාගේ ලබා දෙන්න අවස්ථාවක් දැනට එහෙම තක්සේරුවක් නැහැ. දැනට එහෙම තක්සේරුවක් නැහැ. එතනදී කාන්තා පිරිමි ભેදය තුල මොකක් හෝ වෙන් කිරීමක් තියෙනවද ඔබතුමාලාගේ? නැහැ. යම් තැනකදී දැන් ඔබතුමාලා දීලා තියෙන විධායක නොවන කාර්ය මණ්ඩලය සඳහා පමණයි විදේශගත වෙන්න. නෑ විධායකයට දීලා තියෙනවා. දැන් විධායකයටත් ඔබතුමාලා දීලා කරනවද? ඒ කොහොමද ඒකේ තියෙන විධායකයට වෙනස් වෙන්නේ අර කොන්දේසියට වෙනස් වෙන්නේ එයාලා සේවය ස්ථිර වෙලා ඉන්න ඕන. ඒක තමයි වෙනම තියෙන කොන්දේසිය. ඒතකොට කොහොමත් මොන වෘත්තියක ගියත් යවන්න ඕන ප්‍රමාණය තීරණය කරන්න ඕන අදාළ අමාත්‍යාංශ විසින්. දීප්තිවත් සේවාවල විධායක ශ්‍රේණිය නිලධාරීන් යවන්න නම් කොච්චර ප්‍රමාණයක්ද යවන්නේ කියන එක. ඒක තීරණය කරන්න ඕනේ අමාත්‍යාංශ විසින් නැත්නම් ඒ සේවාවන්ට අයත් සේවාව විසින්. ඔබතුමාලා මේ ගත්ත ක්‍රියාමාර්ගය 2024 වෙනකොට ඔබතුමාලා අවසන් කරන්න බලාපොරොත්තුවක් තියෙනවා නැත්නම් මේක දීර්ඝකාලීනව පවත්වාගෙන යන්නද ඔබතුමාලාගේ සැලැස්ම තියෙන්නේ? දැනට තියෙන්නේ මේ පළවෙනි අදියර ඔය අවුරුදු 5 තමයි. ඊට පස්සේ ඇත්තටම අපි මේ රාජ්‍ය සේවයේ අරකිව ප්‍රතිසංස්කරණ හඳුන්වා දුන්නට පස්සේ ඒ කියන්නේ මේ අපි හිතන් ඉන්න ඩිජිටල් කරණය සේවා සැපීමේ ක්‍රමවේදයන් වෙනස් වුණාට පස්සේ මම විශ්වාස කරනවා රාජ්‍ය සේවයේ අර මං කිව්ව අපේක්ෂා දෙකම අවුරුදු 5ක් රට යන්නයි අවුරුදු 5ක් පෞද්ගලික අංශේ වැඩ කරන්නයි කියන අවස්ථා දෙකම අපිට දෙන්න පුළුවන් කියන එක. ඒක තමයි හොඳම ක්‍රමවේදය කියන එක මම විශ්වාස කරනවා. මොකද ඒක රාජ්‍ය සේවයට ලොකු ශක්තියක් කියලායි මම විශ්වාස කරන්නේ. අනෙක් පැත්තකින් දැන් රාජ්‍ය සේවකයාට ඔබතුමාලා දොරටු විවර කරන විදේශගත වීම වෙනුවෙන් සමහරලාට අපේ රටේ රාජ්‍ය සේවකයෙක් කියලා රාජ්‍ය සේවයට සුදුසුකම් ලැබුවට සමහරලාට වෙන රටක ගිහලා රැකියාවක් කරන්න අපේ රටේ රාජ්‍ය සේවයේ හිටිය කෙනෙක් කියන එක හේතුවක් නෙවෙයි. යන්න හරිය දැන් ඔබතුමාලා නිදහස් කරලා තියෙනවා. යන්න රාජ්‍ය සේවකයාට වෘත්තිකයෙක් බවට පරිවර්තනය වෙන්න යම් ආකාරයක රාජ්‍ය මැදිහත් වීමක් තියනවාද? ඒ සඳහා ඔබතුමාලා දැන් අපි තුමුකෝ මොකක් හෝ රටකට යන්න මම වෘත්තිකයෙක් විදිහට යන්න එපේ. ඒ සඳහා පුහුණුව ලබා ගන්න කලින් යම් කාලයක් මාස 3ක් හරි 4ක් හරි පුහුණුව ලබා ගන්න ඕන කියමුකෝ නයිට් එකෙන් අපි. දැන් ඒ සඳහා අවසර ලබාගත යුතු ක්‍රමවේදයක් පිළිබඳව ඔබතුමාලා යෝජනා කරලා දෙනවා. දැන් ආයතන ප්‍රධානයාගේ නිර්දේශය මත ඔහුට හෝ ඇයට ඒ වෘත්තීය අධ්‍යාපනය ලබා ගැනීම වෙනුවෙන් නිවාඩු ලබා ගන්න පුළුවන්ද? එතනදී යම් ආකාරයක වැටුප්පඩු කිරීමක් හරි වෙන අවාසියක් නැත්නම් අහිමි කිරීමක් සිදු කරනවද ඔබතුමාලා? ඔව් ඒක ක්‍රම දෙකක්. එකක් තමයි කෙනෙක් මේ චක්‍රලේඛයේ අර්ථයේ විදේශගත වෙන්න බලාපොරොත්තු වෙනවා නම් ඔහුගේ විදේශ නිවාඩු කාලයම ගන්න පුළුවන් පුහුණුවක විදියට දේශීය. ඒ කියන්නේ ඒ විදේශක යන එකේ විදියටම දැන් ලබන අවුරුද්දේ යනවා නම් මාස 6කට කලින් ඒ නිවාඩුවේම යන්න පුළුවන් පුහුණුවේ කොටසත් සම්පූර්ණ කරගෙන. දේශීයව. ඒ කාලේ දේශීයව ඉන්න පුළුවන්. ඔතේ සාමාන්‍යයෙන් ජපන් වගේ ගත්තොත් සමහරලාට ඔහුට ජපන් ප්‍රවීණතාවය කරලා වෙබ්සයිට් එකට නම දාලා සමහරලාට මාස 6ක් 7ක් ලංකාවේ ඉන්න පුළුවන්. දැන් මාස 3ක් අපි ජපන් ප්‍රවීණතාවය කරලා එක්සෑම් එක ලියලා අපි වෙබ් අඩවියට ගිහිල්ලා තව මාස 7ක් අපිට ගිවිසුමක් එනකන් ගෙදර ඉන්නවට වැඩිය ඔහු ඇයි තීරණය කරන්න පුළුවන් නෑ මම යලි සේවයට යනවා කියලා. එහෙම තැනකද ඔබතුමාලා අවස්ථාවක් ලබා දෙනවා? ඔව් මෙහෙමයි මේ පළවෙනි කාරණේ තමයි අපිට විදේශ රැකියා හොයලා දෙන්න බෑ. එහෙම ගිවිසුමක් නැහැ. මොකද ලෝකේ විදේශ රැකියාව තියෙන්නේ ඒ රට ප්‍රකාශයටපත් කරාම ඒ රටේ සමාගම් ඒ ක්‍රමයට යන්නේ. එතකොට අපි තේරුම් ගන්න ඕන ඔබ පැහැදිලිව කිව්වාගේ අපේ තියෙන අධ්‍යාපන සුසුකමට හරි අපේ මෙහි තියෙන නිපුණතාවයට හරි ගැලපෙන රැකියාවක් නැහැ. එහෙම සීමිත ප්‍රමාණයක් තියෙනවා. යම් වෘත්තීන් වල තියෙනවා. හැබැයි හැම එකටම එහෙම නැහැ. එතකොට දැන්ට විදේශ ගිවිසුම් මන විදේශ රැකියාව තියෙන්නේ මොන ඒවාද කියන එක විදේශ අනුයුක්ත කාර්යාංශයේ වෙබ්සයිට් එකේ තියෙනවා. එහෙම නැත්නම් පුජ්‍යලිකව තමන්ගේ රට ඉන්න කෙනෙක් ඉන්නවා නම් එයාගේ කම්පැනියේ QS කෙනෙක් නැත්නම් එයාගේ කම්පැනියේ බරවාහන රීඩරෙක් නැත්නම් එහෙම ගෙන්න ගන්න ක්‍රමයක් තියෙනවා. තමන්ගේ ඥාතියෙක් හිතවතෙක් ඉන්නවා නම් මෙන්න මෙහෙම වේකන්සි එකක් තියෙන ඇප්ලිකේෂන් එකක් එවන්න කියලා ඒ ක්‍රමයක් තියෙනවා. ඒකට ඒව තමන් තමයි සකස් කරගන්න ඕන. හැබැයි අපි කල්පනා කරා දැන් රැකියාවක් තියෙන විදිය විදේශ සේවකයන් බලා ගන්නත් පුළුවන්.
එතකොට දැන් ඇත්තටම රැකියාවට තමන් සුදුස්සෙක් වෙලා තමයි යන්න වෙන්නේ. දැන් ජපානයේ වැඩි හරිය තියෙන්නේ වැඩිහිටියන් රැක බලා ගැනීම වගේ රැකියාව. සාතු සේවා දෙන. ඔව්. එතකොට ඒගොල්ලෝ භාෂාව පුරුදු වෙන්න ඕන. එතකොට භාෂාව පුරුදු වෙන එක දැන් ඔන්ලයින් අපේ පුහුණු ආයතනවලුත් පටන්ගෙන තියෙනවා. එතකොට ඒ උමනාව තියෙනවා නම් ඒක ඉක්මනින් ලංකාවේ ආයි ඉගෙන ගන්න. ඊට පස්සේ ඒ පිළිබඳ වෘත්තීය නිපුණතාවයකුත් ඕන. එතකොට ඒක ඇත්තටම සති අන්ත විදියට කළා හරි කරන්න නයිටා වෘත්තීය පුහුණුව ඒ අමාත්‍යාංශය දැන්ට සූදානම් කරලා තියෙනවා. ඒක ඒ ලේකම්තුමා අපිට කතා කරලා එදා පැහැදිලි කරා විශේෂ වැඩසටහන් සම්බන්ධීකරණය කරලා දෙන්න. එතකොට දැන් යන කෙනා දැන් රියදුරු මහත්තයෙක් යනවා නම් බර වාහන රියදුරු කෙනෙක් දැන් අපේ සමහරවිට අපේ ලයිසන් එක තියෙන්න පුළුවන්. හැබැයි ඒ භාෂාවත් ඕන ඒ රට බලනවා වීඩියෝ එකකින් මේ බර වාහනයක් පසුපසට අරන් ධාවනය කරලා පෙන්වන්න ඕනේ. එතකොට ඒ දෙකම එයාලා තෘප්තිමත් නම් අපේ වෘත්තීය සහතිකේ එහෙම බලලා තියෙනවා. දැන් සමහර රටවල NVQ සහතික ඕනේ නැහැ. සමහර රටවලට ඕන. හැබැයි ඒ විෂය ගැන විස්තර වශයෙන් කියන්න මම දන්නේ නැහැ. එතකොට මේක අහන් ඉන්න රාජසේක යන්න බලාපොරොත්තු වෙනවා නම් ওই ක්‍රම කීපෙම බලන්න ඕනේ. එකක් තමයි තමන් දන්න කෙනෙක් කියන කෙනෙක් අනුග්‍රහය දක්වලා එව්වහම රැකියාව අවස්ථා තියෙනවා. තමයි ඥාතීන් හිතවතුන් එහෙම. එහෙම නැත්නම් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ක්‍රමවේදයක් තියෙනවා. එතකොට ඒක දැන් ජපානයේ ගත්තොත් රටවල් ගානකට ඒක දීලා තියෙනවා. ඒකට අවුරුදු මාසයකට විභාග 10ක් 15ක් විතර තියෙනවා. එතකොට අපි මේ විභාගයට ඔන්ලයින් ඉඳලා භාෂා පරීක්ෂණේ පාස් වෙලා ඒ සුසුකම් සම්පූර්ණ කරාම එහෙම තමයි තෝරගන්නේ. ඒ කියන්නේ අපි කාටවත් මේ රටේ මේ රැකියාවට යනවා කියලා යවන්න බෑ. ඒක තමයි ලෝකේ මේ විදේශ රැකියාව හැදලා තියෙන ක්‍රමවේදය. ඉතින් අපිට මේ කරන්න පුළුවන් වෙන්නේ අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්තුමා එකඟ වුණා වෘත්තීය පුහුණු අංශයේ එතුමාට තියෙන්නේ ඔය රාජ්‍ය වෘත්තීය ආයතනවල මේකට අවශ්‍ය පුහුණුවක් තියෙනවා ඒක ඉක්මනින් ලබා දෙන්න. ඒ වගේම වෘත්තීය නිපුණතාව ඕනනම් දැන් දුම්රිය යන්ත්‍රාගාරයක වැඩ කරන කෙනෙකුට එයාගේ සමහරට හොඳ කාර්මික දැනුමක් තියෙනවා. හැබැයි එයා පුහුණුවක් නැහැ. ඒ අයට වෘත්තීය නිපුණතාවයේ සහතික ටෙස්ට් කරලා සහතිකයක් දෙන්න. ඉතින් ඒ කාරණා දෙක ඒ පැත්තෙන් සම්බන්ධීකරණය වෙනවා. ඒකට දැන් මම එතනදී දැන් ඔබතුමාලා කියන කාරණාව වලට අනිත් පැත්තෙන් මම හැවි දැන් ඔබතුමාගේ එහෙම කෙනෙකුට සමහරලාට නිපුණතාවයේ වෙනුවෙන් මාස 3ක නිවාඩුවක් ගන්න ඕන වුණොත් ඔන්ලයින් කරන්න බෑ මොකක් හරි ක්‍රමවේදයක් හින්දා. දැන් එහෙම මාස 3ක් මම ප්‍රවීණතාවය කරලා දැන් ජපානයේ ගිවිසුමක් ගත වෙලා සමහරලාට ඉන්න වෙනවා. සමහර කෙනාට මාසෙ නුතර සමහරලාට මාස 6-7 ඉන්න වෙනවා. එහෙම තැනකදී ඔහුට යලි රාජසේවයට එන්න පුළුවන් ද වෙබ්සයිට් එකට දත් ඇතුල් කරලා නැත්නම් ඔහු මාස 3කට ගිහිල්ලා ජපානයේ ගියා කියසේ සලකලා ගිවිසුම එනකන් ඔහු ගෙදර ඉන්නවා. ඔව් එතන දැන් අපි දීලා තියෙන්නේ විදේශ ගත වෙනෝ නම් නිවාඩු ඉන්න පුළුවන් විදියට. හැබැයි නිවාඩු ඉන්නවා කියන්නේ වැටුප් නැතුව. ඒ කියන්නේ දැන් තියෙන ක්‍රමය. ඒක තමයි තියෙන්නේ. ඒ කියන්නේ එයා විදේශ ගත වීමේ බලාපොරොත්තුෙන් පුහුණුවක් ලැබනවා නම් අපි එහෙම එයාට ඉන්න දෙනවා ගෙදර. ඒ තෝරා ගන්න කෙනාට. එතකොට හැබැයි එයාට ඒ කාලේට මේ වැටුප් රහිත නිවාඩු තමයි තියෙන්නේ. සමහර වෙලාවට එහෙම ලියලා ප්‍රවීණතාවයට මාස 3යි. තව මාස 3 තව මාස 6ක් විතර ගෙදර ඉන්න හිටියොත් එහෙම සමහර වෙලාවට උඩ අවුරුද්දක්ම සමහර වෙලාවට ගෙදර ලංකාවේ ඉන්න වෙනවා මුකුත්ම නැතුව. ඊට පස්සේ ඒ රටට ගිහිල්ලා රැකියාව කරන්න ලැබෙන්නේ අවුරුදු 4යි. අර අවුරුදු 5ක් ගිවිසුමක් આવුත් උට ඒක අසං කරන්න වෙන්නේ නැහැ සමහර වෙලාවට. දැන් විදේශ ගත වුණාම අවුරුදු 5ක් දෙන්න ඔබතුමාලගේ සූදානමක් නැහැ. ඒ වෙනුවෙන් පූර්වයේ ක්‍රියාකාරීත්වයට එක්කම තමයි ඔබතුමාලා අවුරුදු 5 දෙන්නේ. ඔව් ඒ කියන්නේ දැන් සමහරු විදේශ ගත වෙනව වහම. ඔව් සමහරු ඒකට අවුරුදු 5ම යනවා. නැත්නම් ඉතින් පුහුණුව ලබන් තමයි යන්න වෙන්නේ. ඉතින් අපි යෝජනා කරන්නේ ඒකයි අර පූර්ණ කාලීනයට වඩා ගොඩක් අර්ධකාලීන පුහුණු පාඨමාලා තියෙනවා. එහෙම ලෑස්ති කරන්න කිව්වා. ඒ විදියට අරගෙන යන්න කියන එක තමයි යෝජනා කරන්නේ. නමුත් ඉතින් කෙනෙකුට කල්පනා කරලා බැලුවොත් එහෙම හොඳ වෘත්තියකට අවුරුදු 3ක් ගියත් සෑහෙන මට්ටමකට පුහුණුවක් ලැබලා ගියොත් එයාගේ ආදායම හොඳ වෙයි. හරි ගරු ලේකම්තුමා එතන මෙහාට එමු. දැන් විදේශගත වෙන අය සම්බන්ධයෙන් ඔබතුමාලා ඔහොම යෝජනා කරද්දී තව යෝජනාවක් කරනවද පෞද්ගලික අංශයේ රැකියාවන් සඳහා දොරටු විවර කරන්න? ඔබතුමාලා ඒක කොහොමද යෝජනා කරලා තියෙන්නේ? මොකද්ද ඒ වෙනුවෙන් තියෙන ක්‍රමවේදය පිළිබඳව මේ වෙලාවේ සාකච්ඡාව තියෙන්නේ? අපි විදේශගත වීම සම්බන්ධයෙන් වෙන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කරාම අමාත්‍ය මණ්ඩලයට නිරීක්ෂණය වෙනවානේ මුදල් අමාත්‍යාංශයෙන් එහෙම දැන් අග්‍රාමාත්‍යතුමා ජනාධිපති කරලා එහෙම නිරීක්ෂණය වෙනවා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් දැම්මහම එතෙන්දි තමයි යෝජනා වෙලා තිබ්බේ අමාත්‍ය මණ්ඩලයෙන් දේශීය වශයෙන්ුත් මේ විදියටම රැකියාගත කරන්න සුදුසුද කියන එක කමිටුවක් පත් කරලා බලන්න කියලා. එතකොට අපි ඒ කමිටුව අමාත්‍යාංශ ලේකම්වරු 4
දෙනෙකුයි භාණ්ඩාගාරයේ නියෝජිතයෙකුයි ඊට අමතරව ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ චේම්බර් ඔෆ් කොමර්ස් කෙනකින් සහ හාම්පොතුගේ සම්මිලන එම්ප්ලොයිස් ෆෙඩරේෂන් එකකින් එහි ප්‍රධාන නිලධාරි මහතුරු දෙපළත් එක්ක කමිටුවක් පත් කළා. එතකොට අපි බලන්න ඕනනේ පෞද්ගලික අංශයේ රැකියා අවස්ථා තියෙනවද? ඒක ඊළඟට එයාලගේ ව්‍යවසායක් ව්‍යාපාරයක් පටන් ගන්න ඉඩකඩ තියෙනවද? එහෙම යන්න දෙනවා නම් අපි කොයි විදිහේ කොන්දේසි අනුවද දෙන්නේ කියන එක. එතකොට අපි ඒ කමිටුවට කිව්වා අධ්‍යයනය කරලා අපිට සති දෙකක් ඇතුළත අමාත්‍ය මණ්ඩලයට වාර්තා කරන්න එතුමන්ලගේ නිර්දේශ දෙන්න කියලා. ඉතින් ඒ නිර්දේශ අනුව තමයි අපි ඒ ක්‍රියාමාර්ගය කොයි විදිහටද ක්‍රියාත්මක කරන්න කියන එක අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. ඔබතුමාලා කොහොමත් ඒක ක්‍රියාත්මක කරනවා? අපි මෙහෙමයි අපිට කියන්න බෑ අමාත්‍ය මණ්ඩලයේ අවසානයේ තීන්දුව ගන්න. හැබැයි අපි අපේක්ෂා කරනවා ලංකාවේ රාජ්‍ය සේවයේ යම් කිසි ප්‍රමාණයක් පෞද්ගලික අංශයේ නැත්නම් පෞද්ගලික ව්‍යවසායක වැඩ කිරීමේදී විශාල හැකියාවන් තියෙනවා කියලා. මොකද දැන් රාජ්‍ය සේවයේ තියෙන අර නෙට්වර්ක් එක නැත්නම් මේ සහ සම්බන්ධතාවය මේගොල්ලෝ දන්නවනේ. ඒ කියන්නේ අනිත් අයට වඩා වේගෙන් දන්නවා සේවා ලබා ගන්න පුළුවන් තැන්, ගොවිජන සේවා වෙන්න පුළුවන්, කෘෂිකර්ම වෙන්න පුළුවන්, ව්‍යාපාරය රෙජිස්ටර් කර ගන්න පුළුවන්. ඒගොල්ලන්ට අර මේ ඒවට ළඟා වීමේ ප්‍රවේශ වීමේ ශක්තිය අලුතෙන්ම ආධුනිකයෙක් ව්‍යාපාරයක් පටන් ගන්නට වඩා වැඩිනේ. ඒක නිසා අපි විශ්වාස කරනවා මේ හොඳ ව්‍යවසායකයෝ ටිකක් බිහි කරගන්න පුළුවන් වෙයි කියන එක. ඊළඟට අපනයන පැත්තෙන් අපේ නිෂ්පාදන හොඳ මිලක් වැඩිවීමෙන් පවතිනවා. දැන් ලෝකේ ආහාර හිගතාවයකුත් එක්කෙනකොට ගම්මිරිස් කොරුඳු ඒ වගේ අපනයන ඊළඟට අපනයන සැකසුම් කර්මාන්ත ඒවට අගය එකතු කිරීමේ කර්මාන්ත. ඉතින් දැන් කෘෂිකර්මය මේ වගේ ගොඩක් උගත් අය ඒ විෂය ගැන අපිට වඩා හුඟක් දන්න මේ තරුණ උපාධිධාරීන් ඉන්නවා. ඒ උපාධිධාරීන්ට දැන් මේ අවස්ථාවක් ලැබුණොත් අපි විශ්වාස කරනවා ඒගොල්ලන්ට තව ප්‍රධාන සමාගම් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. තව තොරතුරු තාක්ෂණ පැත්තේ ලොකු වෙළඳපොළක් තියෙනවා. එතකොට ඒ වගේ උපාධිධාරීන්ට කොහොමද ඒවට සහසම්බන්ධ වෙන්නේ කියලා අපිට විශ්වාසයක් තියෙනවා. උන්ට මේ රටේ ආර්ථික පුනර්ජීවන සම්බන්ධයෙන් මීට වඩා දායකත්වයක් ලබා දෙන්න අවස්ථාවක් ලැබෙනවා කියලා එකේ. ඔව් දැන් ලේකම්තුම සමහර වෙලාවට දැන් රාජ්‍ය සේවකයන්ට රට රැකියාව සඳහා අවස්ථාවන් විවර වෙනකොටත් පෞද්ගලික අංශය වෙනුවෙන් රැකියාවන් වලට යොමු වෙන අවස්ථාව විවර වෙනකොටත් බොහෝ දෙනෙක් කියපු කාරණාවක් තමයි සමාජයේ ඇතිවෙච්ච මතයක් තමයි දැන් අපි දන්නවනේ හොඳ ක්‍රීඩා සමාජයක් තිබ්බොත් හොඳට සෙල්ලම් කරන කෙනෙක් හිටියොත් ඒව පොරමඩුල්ලේ ක්‍රීඩා සමාජය හිටියත් කොළඹ ගෙනල්ලා කියක් හරි දීලා කොළඹ හොඳ ක්‍රීඩා සමාජයකට බද්ධ කරගන්න ඕනේ. ඒ වගේ තමයි රාජ්‍ය සේවයේ හොඳටම වැඩ කරන කෙනෙකුට තමයි පෞද්ගලික අංශයේ රට රැකියාව තුලත් ඉඩකඩ විවර වෙන්නේ. එහෙම වුණොත් ඒව ඔය කියන මාණ්ඩලික ශේෂ්ත්‍රයේ හරි පල්ලෙහාම වෙන කණ්ඩායමේ හරි හොඳටම වැඩ කරන අයට යන්න පුළුවන් වෙයි. ඒතකොට වැඩ බැරි වැඩ නොකරන අය සමහරලාට අසමත් තැනක ඉන්න අය තමයි උතන ඉතුරු වෙන්නේ කියලා යම් මතයක් තියෙනවා. එහෙම නොවේද? එහෙම වෙන එකක් නැද්ද? යම් තැනක යට ලේයර් එක පොඩක් ඛණ්ඩණය වුණොත් බිම් මට්ටමේ ගිහිලා මිනිස්සුන්ට සේවය සපයන්නේ ඒ කණ්ඩායමේ හොඳම ටික පෙරලා මේ පැත්තට ගියොත් රාජ්‍ය සේවය තව කඩා වැටෙයිද? නෑ ඒක ආකල්පයක් විතරයි. සිතුවිල්ලක් විතරයි. ඔය ලංකාවෙන් එහාට ගිය අපේ ලංකාවේ මිනිස්සු කොච්චර දක්ෂද හොඳයිද? කටුනායකින් මෙහාට ආවමත් එහෙම ඉන්නවනම් කොච්චර හොඳයිද? ඒ කියන්නේ ආකල්පෙන් වශයෙන් තමයි මේක තියෙන්නේ. සමහර වෙලාවට අපි දැන් හිතන්න අවස්ථාවක් දුන්නාම සමහරවිට අපි අවස්ථාවල් නොදී හිතන ඒගොල්ලෝ අදක්ෂයි කියලා. අවස්ථාවක් දුන්නොත් එහෙම ඒගොල්ලෝ අදක්ෂ නැහැ. අනිත් මේ ක්‍රියාවලියක් තියෙන්නේ මේ රාජ්‍ය සේවය කියන්නේ මේ ක්‍රියාවලියක් නේ තියෙන්නේ. යම් විශේෂඥ වෘත්තීන් තියෙනවා. ඒකනේ අපි ඒ ටික සීමා කරගන්න. අනිත් ඒවයිදී ඇත්තටම මේ ප්‍රොසෙසින් එක පුරුදු වෙන්න පුළුවන් එකක්. ඉතින් එහෙම එකක් නෑ. ඊළඟට අපි තාක්ෂණයත් මේකට එනවනේ. මං කිව්වේ අලුත් පරම්පරාව ගැන අපි හිතන්න ඕන අපේ පැත්තෙන් නෙවෙයි. අපි ඇවිල්ලා 60 දශකයේ ඉපදුනේ. අපි තාක්ෂණයත් එක්ක ඉපදිච්ච අය නෙවෙයි. හැබැයි 80න් පස්සේ විශ්වවිද්‍යාලයෙන් පිට වෙන්නේ රාජ්‍ය සේවයට එන්නේ අඩුතරමින් මේ කියන ඩිජිටල් මෙවලමක් එක්ක ගණදෙන කරන්න පුළුවන් අය. සහ ඒකට පහසුකමක් තියෙන අය. ඒකට අවශ්‍ය භාෂා නිපුණතාවය පොඩ්ඩක් එහාට මෙහාට හදාගන්න ඇරුණාම ඒක කරන්න පුළුවන්. ඉතින් ඒක තමයි මම කියන්නේ. මේ කණ්ඩායම පෞද්ගලික අංශයට බද්ධ වුණොත්, ඒ කණ්ඩායම රට ගියොත් අර දැන් එහෙම නැති කණ්ඩායමක් විතරක් ඉතුරු වෙනවා. ඔය ඔක්කොම යන්නේ නැහැ. ඒකෙන් කොටසක් ඉන්නවා. දැන් මොනවා කිව්වත් සමහර අය ඉන්නවා කොහොමදවත් රාජ්‍ය සේවය මේ රට යන්නේ නැති අය. එහෙම පිරිසක් ඉන්නවා. ඒ කියන්නේ ඒගොල්ලෝ මේ විශ්වාස කරන අපි මේ මාතෘභූමියටම සේවය කරන්න ඕන. ඒ පිරිසක් ඉන්නවා. හැම ආයතනයකම ඉන්නවා. ඒ කියන්නේ සමහරව ඇත්තම දීර්ඝ කාලෙ ඉන්නත් බෑ.
එහෙම පිරිසක් ඉන්නවා. ඒක නිසා හැමෝම මේ රට යනවා කියන එකක් නැහැ. ඉතින් අපි ඇත්තටම මේ ඒ යන කෙනාට ධෛර්යමත් කරනවා. ඇත්තටම සෑහෙන පිරිසක් ඉන්නවා එහෙම රට යන්න අවස්ථාව තිබුණත් යන්නේ නැති. සමහරවිට ස්වාමිපුරුෂයා හිටියත්, භාර්යාව හිටියත් එහෙම හැඟීම් තියෙන පිරිසකුත් ඉන්නවා. ඒ නිසා මේක කිසිසේත්ම මම විශ්වාස කරනවා සහ මම සහතික කරනවා. රාජ්‍ය සේවා සැපීමේ දුර්වලතාවයක් ඇති වෙන්නේ නැහැ මේ තීරණ දෙක ගත්තට. ඔබතුමාලා හොඳ කියවීමක්, ගැඹුරු කියවීමක් එක ඔබතුමාලා චක්කල කෙනෙකුත් කරන්නේ. හරි. අපි එතනින් මෙහාට එමු. අපේ රටේ විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් තියෙන ගැටලුව. දැන් සාමාන්‍යයෙන් ස්වන් විශ්‍රාම ගැන්වීමක් පිළිබඳවත් සාකච්ඡා වෙනවා. ඔබතුමාලා අර්ධ රාජ්‍ය ආයතන දිගින් දිගටම පාඩු ලබනවා. ඒ නිසා ඒකට අතිරික්ත සේවකයන් බඳවගෙන දැන් ශ්‍රී ලංකන් සම්බන්ධයෙන් යම් ආකාරයක සාකච්ඡාවක් තියෙනවා. ලේකවුස් සම්බන්ධයෙන් උත් එහෙම සාකච්ඡාවක් තියෙනවා කියලා ආරංචියක් තියෙනවා. මාධ්‍ය වාර්තා කරනවා. CTB එක සම්බන්ධයෙන් තියෙනවා. විවිධ ආයතන සම්බන්ධයෙන් තියෙන ඔබතුමාලාගේ ප්‍රමුඛව මේ වෙලාවේ ස්වේච්ඡාවෙන් විශ්‍රාම ගැන්වීම සම්බන්ධයෙන් අවධානය යොමු වෙලා තියෙනවද ආයතන සම්බන්ධයෙන් ඒ පිළිබඳව ප්‍රවේශයක් සාකච්ඡාවක් ඇති කරලා තියෙනවද මේ වෙලාවේ? එහෙම සාකච්ඡාවක් ඇති කරලා නැහැ. හැබැයි මම යම් ක්‍රමවේදයක් මම අධ්‍යයනයක් පටන්ගෙන තියෙනවා. ඒ කියන්නේ අපි කතා කරාට පස්සේ අමාත්‍යතුමා සහ මේ ජනාධිපතිතුමා මේ රැස්වීමල කතා කරලාට පස්සේ මම තීරණය කළා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ප්‍රතිසංස්කරණ කියලා අංශයක් පිහිටුවන්න. පිහිටුවලා බලන්න ආයතන හඳුනා ගැනීමක් කරන්න. දැන් හිතන්නකෝ සමහර ආයතන තියෙනවා අධ්‍යක්ෂ මණ්ඩලය 28ක්. සමහර ඒවයි 14ක්. සාමාන්‍යයෙන් අපි විශ්වාස කරන්නේ අධ්‍යක්ෂ මණ්ඩලයක උපරිම 7 දෙනෙක් හිටියොත් ඇති කියන එකයි. 5 තමයි ගාන උපරිම 7යි. එතකොට දැන් ඒ වගේ මේ ඇතුල් වල තියෙනවා සමහර ඒවා අපිට අපේ මට්ටමින් හදන්න යෝජනා කරන්න පුළුවන්. ඒ වගේම සමහර ආයතන තියෙනවා ඇත්තටම මේ කවුරුත් ගෙදර යවන්නේ නැහැ. ඒක ස්ථිරයි. මේ මං හිතන විදිය. ඒ කියන්නේ ගෙදර යවන්න ඕනේ නැහැ. දැන් හිතන්නකෝ සමහර ආයතන තියෙන ඇත්තටම වැඩක් නැහැ. ඉතින් එයාලා ගෙදර තියලා පඩි ගෙවන එක හොඳයි. ආයතන ලයිට් බිල්, වතුර බිල් මෙහෙම වියදම් දරන්න නැතුව. ඒක ඒගොල්ලෝ විශ්‍රාම ගියහම ඉවරයි ඒක. එයාලයි වයස සම්පූර්ණවම ඉවරයි. ආයතනත් වහලා දාන්න පුළුවන්. වහලා දාන්න පුළුවන්. ඒතර සමහර ආයතන තියෙන එක සමාන සේවා සපයනවා ඒ දෙක එකතු කරන්න පුළුවන්. ඒ කියන්නේ එක සේවාවක් සපයනවා. ඒ සමානම සේවා සපයන ඒක ඊට වඩා හොඳට කරන තවත් ආයතන තියෙනවා. එතකොට දැන් අපි ඒ දෙකම අරන් යන්නේ නැතුව ඒ දෙක එකහො කරන්න පුළුවන්ද කියන එක. දැන් මේවා මම අධ්‍යයන මට්ටමේ තියෙන. ඒ කියන්නේ මේ රාජ්‍ය ඒ කියන්නේ යම් අවස්ථාවක අපි මේ ප්‍රතිසංස්කරණයට යනවා නම් කිසිම වෙලාවක සේවකයන්ට හානියක් නොවන. මොකද අපි හැමෝම දන්නවා කෙනෙක් රස්සාවකට එන්නේ එයා විතරක් නෙමෙයි එයාගේ දරු පවුලක්, එයාගේ දෙමව්පිය, එයාගේ වටපිටාවක් රකින්න. ඒක නිසා ඒගොල්ලන්ට අවාසියක් නොවෙන්න කොහොමද රටට වාසිදායකට විදිහට මේ ආයතන ගලපන්නේ කියන එක. ඒක තමයි උත්සාහ කරන්නේ. එතකොට කියන්නේ ඔබතුමාලා ඔය අධ්‍යයනය දැන් ආරම්භ කරලා තියෙනවා. කොයි කාලේ වෙනකොට ඔබතුමාලා දැන් ඔය අංශයෙන් එක අවසන් කරන්න අපේක්ෂා කරනවා? මෙහෙමයි මම හැම වෙලාවෙම බලන්නේ සම්පූර්ණ වාර්තාවක් කරන්න නෙමෙයි යම් හඳුනා ගන්න කොටස් පිළිබඳ ප්‍රතිසංස්කරණ යෝජනා කරන්න. පළවෙනි ප්‍රතිසංස්කරණ කොයි කාලේ සීමාවද ඔබතුමාලා තියෙනවා? දැන් මුල් වශයෙන්ම බලන්නේ ඔය කියන ක්‍රියාවලින් වල අඩුකර මහජනතාවට පීඩා වෙන ක්‍රියාවලින් අඩු කරන්න පුළුවන් ඒවා. ඒ කියන්නේ අනවශ්‍ය විදිහට අපි ගන්න කියන ඒවා. ඊළඟට සමහර ඒවා තියෙනවා ඇත්තට මේ වැඩේ කරන එක ඵලදායීද කියන. දැන් උදාහරණයක් කිව්වොත් එහෙම අපි නගර සභාවක වරිපණම් එකතු කරන්න වරිපණම් ආදායම මිලියන 10 නම් ඒක එකතු කරන්න යනවා නම් මිලියන 80ක්. ඊට වඩා හොඳ නැද්ද ඕපන් කරලා කැමති කෙනෙක් කැමති ගණක් ගෙවන්න කියන එක වගේ. දැන් සමහර තැන්වලට පිවිසෙන්න තියෙනවා ටිකට් එකට රුපියල් 40යි නැත්නම් 30යි. ඒ ටිකට් කඩන තැන දෙන්නයි. ඊට පස්සේ ඒ සල්ලි ගේන්න යන්න ඕන. ඊට පස්සේ ඒක විගණනය කරන්න ඕන. ඒ ඔක්කොම බැලුවොත් එහෙම ටිකට් ආදායම ආව නම් රුපියල් මිලියන 6ක් අවුරුද්දට අර ක්‍රියාවලට වියදම් තියෙනවා මිලියන 60ක්. ඒ කියන්නේ මේ හැම එකක්ම ආර්ථික වශයෙන් ඵලදායීද? මොකද මේ හැම එකෙම වියදම් වෙන්නේ ඩොලර්ස්නේ. වාහනේ ගියත් ඩොලර්, කොලේ ටිකට් එක print කරත් කඩදාසියක් ඩොලර්ස්. එතකොට මේක ආර්ථික වශයෙන් පිරිමැසුම්ද කියන එක. ඒක නිසා ඒ වගේ ක්‍රියාවලින් තමයි ඉස්සෙල්ලා බලාගෙන යන්නේ. ඔබතුමා කොතනද ඒක පටන් ගන්න ලැස්ති? දැනට සාකච්ඡා වෙන්නේ ශ්‍රී ලංකන් එයාලා දිගටම මාධ්‍ය වාර්තාව ශ්‍රී ලංකන් එයාලයින් සම්බන්ධයෙන්, CTB එක සම්බන්ධයෙන්, ලේක් හවුස් සම්බන්ධයෙන් ආසන්නම වාර්තා වුණා. මම ඇත්තටම මේ පබ්ලික් එන්ටර්ප්‍රයිස් වල රිෆෝම් වලට මම යන්නේ නැහැ. මම රාජ්‍ය සේවයේ රිෆෝම්ස් වල ඉන්නේ. හැබැයි මම ඒ කරනකොට හඳුනාගන්නේම මම වෙනම ලකුණු කරගන්න. ඒ කියන්නේ යම් ප්‍රතිපත්තිමය සභාවකට ආවහම අපිට ඉදිරිපත් කරන්න දෙයක් තියෙනවානේ. අපි දකින දේවල් ටික. ඒක නිසා අපි පැරලල් අධ්‍යයනයක් කරගෙන යනවා. අපි අපේ රාජ්‍ය සේවයේ ප්‍රතිසංස්කරණ එක්ක යනකොට දැන් උදාහරණයක් ගත්තොත් එහෙම මගේ අදහස මම කියන්නේ වරින් වර
යම් යම් කාලවලදී ප්‍රතිපත්තිමය තීන්දුව වැරදි විදිහට ගන්න එක වළක්වන්න ඕන. සේවා නිර්ණය කරාම. අනිවාර්යයෙන්. දැන් උදාහරණයක් කිව්වොත් සමහර ලාට උන ව්‍යාපෘති වල හිටපු අය බඳව ගන්න කියනවා. සමහරලට මේ කොන්ත්‍රාත් පදනමය ගන්න කියනවා. ඒ විදිහට ගත්තහමනේ මේක පුළුල් වෙන්නේ. ඒක නිසා දැන් උදාහරණයක් ගත්තොත් අපි 2012 උපාධාරින් බඳව ගන්නවා කියනවා. ආයි 2016 ගන්නවා. අපි 16 ගන්නකොට හරිනම් ගන්න ඕන 13 14 15 16 අය විතරයිනේ. හැබැයි අපි 16 ගන්නකොටත් දෙනවා අවුරුදු 45 දක්වා එන්නේ. එතකොට රැකියා කරලා විශ්‍රාම ගිහිල්ලා පොවිජිල ගානට ඉල්ලා සෙච්ච රට ගිහිල්ලා එනවා රාජ්‍ය සේවයට. ඒ ඔක්කොම එනවා. එතකොට ඇත්තටම අපි ප්‍රශ්නෙට විසඳුම් හොයන්න ඕන මේ අලුතෙන් ඉගෙනගෙන විශ්වවිද්‍යාලයෙන් පිට වෙන උපාධාරයගේ ප්‍රශ්නනේ. අපි එහෙම කරා නම් මේක වැඩි වෙන්නේ නැහැනේ. ඒක නිසා අපි මගේ අදහස තියෙන්නේ දැන් උදාහරණයක් ගත්තා ඔබ මතක් කරලා ඉඳන් මම කියන්නේ ගුවන්විදුලි සංස්ථාව. ගත්තොත් එහෙම ගුවන්විදුලි සංස්ථාව අවස්ථා කීයකද VRS දීලා තියෙනවද? මේ විදිහට වන්දි ගෙවලා අස් කරනවා. හැබැයි ඊට පස්සේ කොන්ත්‍රාත් පදනමෙන් ඇවිල්ලා ආයි ටික දවසකින් ඇවිල්ලා ආයි අර ගන්නම ස්ථිර වෙනවා. ඔව් දැන් එතන තවත් කොන්ත්‍රාත් පදනමෙන් එනවා ආයි අර වගේ චක්‍රලයක් එනවා ආයි ස්ථිර වෙනවා. ඒ විදිහට දැන් ලංකාවේ CTB එහෙම කතා කරෝ හැම එකටම මේකයි. ඒකයි මම යෝජනා කරන්නේ ඇත්තටම අපි අමාත්‍යමත් එක්ක සාකච්ඡා කළේ නිශ්චය කරන්න ඕන පාර්ලිමේන්තු බණදකින්. සියලු දේවල් වරප්‍රසාද හම් වෙන දේවල් කාඩර් එක මෙන්න මෙච්චරයි රාජ්‍ය සේවය. මේ වර්ගවලින් මෙච්චරයි. ඊළඟට දැන් වෙන වෙන තැන් වලින් ගත්තාම ප්‍රශ්නේ කියන්නේ දැන් අපිටම පළාත් පාලන ආයතනයකින් පත්තිමත් දුන්නා කියලා. ඊට පස්සේ දැන් අන්තිමට ඒක එකතු වෙලා විශ්‍රාම බැටපු දක්වා ඒක රාජ්‍යයට එක්කහුව වෙනවනේ. ඒක නිසා හැම එකම නිශ්චිතයි. ඊට එහා ගත්තොත් ඒ ගත්ත කෙනා වාක්‍යයන්ට වෙනවා. එතකොට ඒක මං යෝජනා කරන්නේ මේ සියල්ල යෝජනා කරලා පාර්ලිමේන්තු පනතකින් අපි හදාගන්න ඕන. අඩුම ගන්න වෙන රාජ්‍ය සේවය වෙන සංස්ථා කාර්ය මණ්ඩල සංඛ්‍යාව මේක අභිභවා කරන්න බෑ. ඒක නිත්‍ය. දැන් ගරු ලේකම්තුමා ඕක දීර්ඝ කාලයක් අපි සාකච්ඡා කරපු දෙයක්. සහ මේ වෙනකොට සමහරවිට පතුල නොපෙනෙන තැනකට රාජ්‍ය සේවය පුළුල් වෙලා තියෙන ඔයම ප්‍රතිපත්තියක් නැති එක සම්බන්ධයෙන් දැන් ඔබතුමා දීර්ඝ කාලීන අත්දැකීම් තියෙන ගැඹුරු කියවීමක් තියෙන හැදෑරීමක් තියෙන කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙක්. දැන් ඔබතුමාට මේ ප්‍රතිසංස්කරණය වෙනුවෙන් බරපතල වගකීමක් තියෙනනේ. ඔබතුමා විශ්වාස කරනවාද අර අවභාවිත රාජ්‍ය සේවය අවභාවිත කිරීම වෙනුවෙන් අවභාවිතව ඇතුල් කිරීම සම්බන්ධයෙන් තියෙන අවකාශයට සීල් තියන්න ඔබතුමාට හැකියාව ලැබෙයි කියලා? මම කියන්නේ ජාතික ප්‍රතිපත්ති කියන එක අපේ රටේ හැදුවට වැඩක් නැහැ. ඒවා රාජ්‍යයන් වෙනස් වුණත් සමහරවිට අමාත්‍යවරු වෙනස් වුණාම සමහර ලේකම්වරු වෙනස් වුණාම ඒවා නොසලකා හරිනවා. ඒක නිසා මම කියන්නේ මේ රටේ ජාතික ප්‍රතිපත්තියක් හදනවා නම් ඒක පාර්ලිමේන්තු පනතකින් නීතියානුකූල කරන්න ඕන. ඔබතුමාලා අඩු ගානේ මේ කැබිනට් පත්‍රිකාවක් ලබා දීලා ඒ වෙනුවෙන් ප්‍රවේශයක් ගන්න සූදානමක් තියෙනවද කරුලේ කම්තුමා? දැන් මේ ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතිය අවසන් වෙනකොට අනිවාර්යයෙන්ම මුදල් අමාත්‍යාංශයේ වගකීමක් තමයි රාජ්‍ය ව්‍යවසාය සම්බන්ධයෙන් නිශ්චිත කාඩර් එක සහතික කරන එක. මගේ වගකීමක් තමයි පළාත් ලේකම්වරුත් එක්කත් කතා කරලා රාජ්‍ය සේවයේ නිශ්චිත කාඩර් එක සහතික කරන එක. කරලා ඒක නීත්‍යානුකූල කරන්න ඕනේ. ඒතර අපි දන්නවා ඒක නීත්‍යානුකූල පනතකින් ගත්තට පස්සේ අපි දන්නවා මෙච්චර ප්‍රමාණයක් විශ්‍රාම වෙන අවුරුද්දකට ඒ ප්‍රමාණයට මෙච්චර ප්‍රමාණයක් බඳවා ගන්න ඕනේ. අපි දන්න කාරණයක් තමයි දැන් ඔබතුමා මාර කියපු කාරණාව ඇමතිවරු මාරු වෙනකොට කාඩර් වෙනස් වෙනවා. තව සමහර සභාපති ආපුවාම ලේකම් ආපුවාම කාඩර් වෙනස් වෙනවා. මෙන්න මෙයා දාන්න කියලා කිව්වම අලුත් තනතුරු හදනවා. සමහරවිට අවශ්‍යතාවයේ තියෙන්නේ 20යි නම් 25ක් දානවා අරහෙන් එවුවා මෙහෙන් එවුවා කියලා. මම ඒකයි ඔබතුමාගෙන් ඇහුවේ අඩුම ගානේ දැන් මේ ප්‍රවේශය ඇතුලේ ඕක නවත්තන කාඩර් එක හදලා කාඩර් එක මුද්‍රා තියන්න පුළුවන් වේද? පාර්ලිමේන්තු 50කින්ම ගන්න ඕන. පුළුවන් වෙන්න ඕන නේ අපි හිතන්නකෝ. එතකොට දැන් මේ අවශ්‍යතාවය රාජ්‍යයේ මහජනතාව නම් අපිට මුදල් ගෙවන්නේ. මේ අපිව නඩත්තු කරන රාජ්‍යයේ මහජනතාව. ඒගොල්ලන්ට වැඩ කරන්න තමයි අපිව පත් කරලා තින්නේ. ඒගොල්ලෝ වෙනුවෙන් තීරණ ගන්න තමයි පාර්ලිමේන්තු මහජනීයට පත් කරන්නේ. මගේ අදහස තියෙන්නේ අපි එකම වැරද්ද දිගින් දිගටම කරන්න හොඳ නැහැ. ඒ කියන්නේ දැන් අපි මුළු රාජ්‍ය සේවා කාලෙම අපි ඔක්කොම කතා කළොත් මේක පුනා කරලා තියෙනවා. ඒ කියන්නේ VRS දීලා යවනවා මේ සේවක සංඛ්‍යාව අඩු කරනවා. ආයි తాවකාලිකව බඳව ගන්නවා. ආයි චක්‍රලයකයක් එනවා. ආයි ඒගොල්ලෝ ස්ථිර කරනවා. ඉතින් ඒක දිගටම කරන්න බෑ. ඒ කියන්නේ එහෙම මේක නඩත්තු කරන්න බෑ. අපි තේරුම් ගන්න ඕන අපි රටක් විදියට මේ වැටිච්ච ප්‍රමාණය ඇති. අපි මේ රට අලුත් පරම්පරාවට ඒ කියන්නේ මේ අලුත් ජෙනරේෂන් එකට කළමනාකරණය කරන්න පුළුවන් මට්ටමට සහ කාර්යක්ෂම මට්ටමට ළඟා කරලා දෙන්න ඕන. ඒකට ඒගොල්ලෝ විරුද්ධ වෙන එකක් නැහැ කියන එකයි මගේ විශ්වාසය. දැන් මේ සමාජ ප්‍රතිසංස්කරණය පිළිබඳ තියෙන හඬ අපි තේරුම් ගන්න අවශ්‍යයි. එතකොට මට විශ්වාසයක් තියෙනවා මේ ප්‍රතිපත්ති සම්පාදකයෝ හැටියට සහ එයට දායක වෙන පිරිස හැටියට අපි
අපේ වගකීමක් තමයි අතීතයෙන් ඉගෙනගත්තු වැරද්ද නැවත සිද්ධ නොවෙන්න කාඩ් එක සීල් කරන්න ඕන. පනතකින්ම සීල් කරන්න ඕන. පුළුවන් වෙන්න ඕන. අපි ඔබ සියලු දෙනා මේ සමාජ වගකීමක් අපි හැමෝටම තියෙනවා. ඒකට මේ ඒ ඉල්ලීමත් එක්ක හිටලා ඒ කාඩ් එක සීල් කිරීම සඳහා වන ගැඹුරු මේ කියවීමක් හදාගන්න වෙනවනේ ගරු ලේකම්තුමා. මේ වෙනකොට ඒ සඳහා ප්‍රවේශයෙන් අරන් තියෙනවා. අනිවාර්යයෙන්ම. ඒ කියන්නේ දැන් මේ වෙනකොට අපි දැන් මම මගේ ලංකාවේ තියෙන සියලුම අමාත්‍යාංශ ටික යම් නිලධාරීන්ට අපේ අමාත්‍යාංශේ ප්‍රතිසංස්කරණස්සේ බෙදලා දීලා තියෙනවා. දීලා මම ඒගොල්ලන්ට කියලා තියෙන ඉස්සෙල්ලා අමාත්‍යාංශය අධ්‍යයනය කරන්න. ඒ අමාත්‍යාංශයට තියෙන ප්‍රතිපාදන කාර්යභාරය අනුව මේ අමාත්‍යාංශයට කොච්චර කාර්ය මණ්ඩලයක් තිබීමද ප්‍රශස්ත. ඊළඟට මේකට තාක්ෂණය આવොත් මේ ප්‍රමාණය කොච්චර ප්‍රමාණයකින් අපිට තව මේ සලකා බලන්න පුළුවන්. ඊළඟට අමාත්‍යාංශ යටතේ මේ ආයතන තියෙන්නේ. ඒ ආයතනවල ඇත්තට මේ ආයතනය දැන්ට තියෙන්නේ නිකන් ඔන්න මෙන්න කිසිම සේවාවක් සපයන්නේ නැතිව නිකන් නාමික. එහෙම නැත්නම් සුළු සේවාවක් සපයනවා ඒක වෙන තැනකින් කරන්න පුළුවන්. ඒ විදිහට මේක අධ්‍යයනය කරලා ඉස්සෙල්ලා අපි ගම මූලික වාර්තාවක් කියන එක. ඒකද ගන්න එපායි. ඊට පස්සේ අපිට හඳුනා ගන්න පුළුවන් වෙයි සමහරවට සමහර ආයතන සංඛ්‍යාවක් තියන්න පුළුවන්. අර මම මුලින් කිව්වා වගේ සේවක මණ්ඩලයට ගෙදර ඉන්න කියලා පඩි ගෙවුවත් ලාභයි මේ රටටත් ලාභයිනේ ඒගොල්ලෝගේ ට්‍රාන්ස්පෝර්ට් එකයි අපේ මේ වියදමයි ගත්තා. සමහර ආයතන තියෙන්න පුළුවන් ඒකාබද්ධ කරන්න පුළුවන්. ඉතින් ඒ ටික අධ්‍යයනය කරාට පස්සේ මම බලාපොරොත්තු වෙනවා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන වාර්තාවක් අපේ අධ්‍යයනයේ තත්ත්වය මෙන්න මේකයි. ඒ පිළිබඳව තවදුරටත් අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් හරි පත් කර නැත්නම් විශේෂඥ කමිටුවක් හරි පත් කරලා ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියක් සකස් කර ගන්න ඕන කියන එක. එතනින් එහාට යමු. විශ්‍රාම ගැනීමේ වයස සම්බන්ධයෙන්. දැන් ගිය අයවැයෙන් තමයි මේ යෝජනාව ඉදිරිපත් කළේ. දැන් මේ යෝජනාව සම්බන්ධයෙන් යලි සමාලෝචනයක් ඔබතුමාලා ආරම්භ කළා තියෙනවද? ඔව්. ඒ කියන්නේ විශ්‍රාම යාමේ වයස කියන එකේදී ඒ වෙලාවේ මට හිතුනේ මට දැනුණ විදියට කල්පනා කළේ අපි 55 තියෙනකොට අපේ ආයු අපේක්ෂාවයි දැන් තියෙන ආයු අපේක්ෂාව එක්ක තව දුරටත් ඇත්තටම එහෙමනේ. දැන් මම 59ට කිට්ටු වෙන්න ඉන්නේ. හැබැයි දැන් සාමාන්‍ය බැලුවොත් මටත් හිතෙනවා මට වැඩ කරන්න පුළුවන් කියලා. හැබැයි දැන් ඒ කියන්නේ අපේ සෞඛ්‍ය පද්ධති සහ ඒ නිරෝගී ක්‍රමවේදයන් එක්කනේ ආයු අපේක්ෂාව වැඩි වෙලා තියෙන්නේ එහෙමනේ. හැබැයි අපි කල්පනා කරලා බලන්න ඕන තව සාධක තියෙනවානේ. ඒ කියන්නේ දැන් මෙහෙන් ඇතුළට එන අය. මේ ඇතුළට එන අයට ඉඩකඩ තියෙන්න ඕන අනේ රාජ්‍ය සේවයේ. අලුත් දැනුම එන්න ඕන, අලුත් අයට අවස්ථා තියෙන්න ඕන. එහෙම නැත්නම් වෙනම තරුණ අසහනයක් ඒගොල්ලෝ අතරෙත් ඇති වෙනවානේ. ඇත්තටම සමහරවිට ඔය අයවැය යෝජනාවත් එක්ක එහෙම අසහනයක් ඇති වුණා. ඇති වෙනවා. ඔව්. ඉතින් මම ඒ වෙලාවෙත් විශ්වාස කරේ මේ 65 කියන එක නම් වැඩි කියන එක තමයි ගොඩක් වෘත්ති සංගම් පවා පෙන්නලා දුන්නේ ඒ වෙලාවේ. මේක ඊට වඩා අඩු මට්ටමක්. ඒ වෙලාවේ බොහෝ අදහස් තිබ්බ 62 වගේ වුණොත් හොඳයි, 61 වුණොත් හොඳයි. එහෙම මට්ටමක් තමයි තිබුණේ. ඉතින් අපි විශ්වාස කරන්නේත් මේක යම් මට්ටමකට අඩු වෙන්න ඕන කියලා. විශ්‍රාම යන්න පුළුවන් 55න් ඕනම කෙනෙකුට. 55 තමයි රටේ විශ්‍රාම වයස. කෙනෙකුට විශ්‍රාම යන්න අදටත් පුළුවන් 55න්. ඊට එහාට තමන්ගේ ඒ කියන්නේ අපි දීලා තියෙන හින්දා ඉන්න පුළුවන්. ඉතින් ඒක සංශෝධනය වීම අවශ්‍යයි. මම ඒකෙන් අදහස් කරන්නේ ඒ වැඩි මේ ඒ වයස් පූර්ණයට වැඩ කරන්න බෑ කියන එක. මම ආරාධනා කරනවා ඒගොල්ලන්ගේ දැනුම මේ රටේ පෞද්ගලික අංශය සහ තමන්ගේ නිෂ්පාදනාංශයට ඕන තරම් දායක කරන්න පුළුවන් මේ පළපුරුදු රාජ්‍ය සේවකයන්ට. ඒක නිසා මම යෝජනා කරන්නේ ඒ වයස මේ දැන් සාකච්ඡාවට භාජනය වෙනවා. ඇත්තටම 65ට වඩා අඩු වෙන්න ඕන. විශේෂයෙන්ම තරුණයට රාජ්‍ය සේවයට තියෙන ඉඩකඩ ලැබෙන්න ඕන. ගරු ලේකම්තුමා මම මේ ප්‍රශ්නෙත් මම මේ ඔබතුමාගෙන් පැහැදිලි කර ගැනීමක් අපේක්ෂා කරනවා. ඔබතුමා දීර්ඝකාල අත්දැකීම් එක්ක. දැන් අපේ රටේ පහුගිය කාල සීමාව තුළ කෝප් කමිටුවේ කරු ප්‍රශ්න කිරීම තුළ සමහර වෙලාවට සමහර සමාගම් රජයේ පෞද්ගලික අර්ධ රාජ්‍ය සමාගම් සහ සමහර රාජ්‍ය ආයතනවල නිලධාරීන්ගේ වැටුප්තල සම්බන්ධයෙන් හිරිදරව් සිද්ධ වීම සිද්ධ වුණා. ඒ තුළ පෙරලා මහජනතාව ප්‍රශ්න කරන්න පටන් ගත්තා. සමහරලාට සමස්ත රටේ බදු ආදායම සමානයි එක් ආයතනයක වියදම. බරපතල ප්‍රශ්නයක් නේ. මේක කොතනද නවත්තන්න පුළුවන් වෙන්නේ? සමහරලාට ඔබතුමාලා වැටුප් කමිෂන් එක නියෝග කරන වැටුප් සීමාවෙ තියෙනවා.
හැබැයි ඒ වැටුපට එහා ගියපු එල්ලලා තියෙන දේවල් වැඩි වෙලා තියෙනවා. මේ බර දරන්න වෙලා තියෙන ජනතාවට, බදු ගෙවන ජනතාවට. මේකේ සීමාවක් පිළිබඳව. මේක ගැන පොඩි නිවැරදි කිරීමක් කරන්න ඕන. රාජ්‍ය සේවයට ඒක අදාළ නැහැ. දැන් රාජ්‍ය සේවය කියන්නේ පහළම ග්‍රේඩ් එකකට රුපියල් 30000ක වැටුපක් හම්බෙනකොට ලේකම්ට හම්බෙන්නේ ඒ වගේ 4 ගුණයක්. ඒ කියන්නේ 1,20,000. ඒකට තව ලේකම්වරයෙකුට තව 50,000ක දීමනාවක් තියෙනවා. ලේකම් වුණත් අතිරේක ලේකම් වුණත් වාහනේ සහ ඒ ඉන්ධන දීමනාවක් තියෙනවා. එතකොට රාජ්‍යසේවයට පිටින් එන නිලධාරීන් ඉන්නවනේ. එතකොට දැන් විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් ලේකම්වරයා වුණොත් මගේ වැටුප නෙවෙයි ගෙවන්නේ. එතකොට ඒ විශ්වවිද්‍යාල මහාචාර්යවරයා වැටුප. ඒක සමහර ලක්ෂ 3ක් හෝ 4ක් වෙන්න පුළුවන්. මහ බැංකුවේ නිලධාරියෙක් ආවොත් එයාට කියන්නේ මහ බැංකුවේ යා ගන්න වැටුප. එතකොට දැන් ඒක තමයි සමාජ මාධ්‍ය වල දාලා ලේකම්වරයෙකුට මේක මෙච්චර වැටුපක් ගෙවනවා කිව්වහම කියන්නේ. හැබැයි රාජ්‍ය සේවයේ වැටුප තියෙන්නේ ඒ විදියට. ඔය කෝප් කමිටුවේ හෙළිදරව් වෙන්නේ රාජ්‍ය සේවය ගැන නෙවෙයි. රාජ්‍ය ව්‍යවසායන් ගැන. රාජ්‍ය ව්‍යවසායන් වල තියෙන්නේ සාමූහික ගිවිසුම්. ඒකට අවුරුදු 3න් 3ට සාමූහික ගිවිසුමක් අත්සන් කරනවා. ඒකට සාමූහික ගිවිසුමක් අත්සන් කරනකොට ඒ දෙපාර්ශ්වයන් අතර ඉබේම වැටුප් පැඩීමක් එනවා. ඒකට ඒක සාමාන්‍ය රටේ වැටුප් තලට වඩා හුඟක් එහා. උදාහරණයක් ගත්තොත් එහෙම දැන් විදුලි බල මණ්ඩලයේ හරි ජල සම්පාදන හරි වෙනත් ආයතන හරි ඉංජිනේරු මහත්මයෙක් ලබන වැටුපයි රජයේ ඉංජිනේරු මහත්මයෙක්ගේ ලොකු පරතරයක් ඇති වෙනවා. ඒ ආයතනයේ විධායක නිලධාරියෙකුයි මමයි ලබන එක ගැන ලොකු විෂමතාවයක් ඇති වෙනවා. ඊළඟට ඒවයි බෝනස් හම්බ වෙනවා, පාඩු ලැබුවත් හම්බ වෙනවා. එහෙම එකක් තියෙනවා. නේද? ඒ අවසාන කෙලවර දකින්නේ පාඩු ලබන ආයතනයකටත් බෝනස් ගෙවන්නේ පුරවැසියා. ඒක එක තැනකදී බදු ප්‍රතිපත්තිය ඇතුලේ රජය ගන්න ප්‍රතිපත්තිමය තීන්දුව ඇතුලේ අර අසාධාරණ විදිහට යම් තැනක වැඩිවීමක් සිදු වෙනවා නම් ඒකත් කරගහන්න ඕනේ පුරවැසියාටනේ. ඔව් දැන් අවසාන වශයෙන් ගත්තාම දැන් හිතන්නකෝ උපයන විට ගෙවීම බද්ද. ඒකත් ආණ්ඩුවෙන් ඉවරයි. ඒකත් එතකොට ඒ ව්‍යවසායන් කීපයක ඒව රාජ්‍ය ඒගොල්ලොත් එක තීරණය කරපුවා. දැන් ඒගොල්ලෝ ඒ කියන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක ගැට ගැහිච්ච දේවල්. ඒකයි මම ඔබට මතක ඇති මම මුලින්දම කිව්ව එකක් තමයි අපි මේ රටට ඒ කියන්නේ අපි මේ රටෙන් ඉගෙනගත්තු මිනිස්සුනේ. අපි නඩත්තු කරේ මේ රටනේ. එතකොට අපිට වෘත්තීය සමිති වලට වෘත්තීය සංගම් වලට Tamanට අනන්‍ය ශක්තිය තිබ්බට රටට නොගැලපෙන දේවල් ලබා ගන්න එක වැරදි. ඒ කියන්නේ දැන් කියන්න අත්‍යවශ්‍ය සේවල් හිර වෙන්න පුළුවන් නේ. ඒ කියන්නේ අපිට මේක නොදුන්නොත් අපි මෙහෙම කරනවා කියලා. එතකොට මේ මහජන සේවල් එහෙම හිර කළා Tamanට තනියෙන් දේවල් ලබා ගන්න පුළුවන්. හැබැයි ඉතින් අපිට හෘද සාක්ෂියත් එක්ක ගලප ගන්න ඕන. මේ මං හා සමාන අනිත් කෙනෙකුගේ වගේ 3-4 ගුණයක් මම ලබනවා නම් ඒ ලබන එක අපේ වගේ රටක. ඒ කියන්නේ මම කරුණු දෙකක් කියන්න. එකක් අපි එක්කව ගල්ලා තිනවා. ඒ කියන්නේ ආයතනය උපයලා රටට රාජ්‍යයට ලබා දීලා තියෙනවා යම් සාධාරණයක් තියෙනවනේ ඒකේ. ඒ කියන්නේ එහෙමනේ වෙන්න ඕනනේ. එතකොට ඒ ආයතනය බිලියන ගාණක් ආදායම් උපදලා දීලා අපේ ජාතිකාර්ථය ගොඩනගන්න තියෙනවා නම් අපිට එතන එයාලා සම්බන්ධයෙන් ඒ ආයතන වේදන දැරීම ගැන අපිට ගැටලුවක් වෙන්නේ නැහැ. මාජනතාවට ගැටලුවක් වෙන්නේ නැහැ. හැබැයි ඒ ආයතනේ පාඩු ලැබුවාම ඒ පාඩුවත් රජයෙන් නම් ලබන්න ඕන, ගෙවන්න ඕන. එතකොට ඒ පාඩුවට මහා භාණ්ඩාගාරයෙන් නම් ඒ ආයතන නඩත්තු කරන සල්ලි ගෙවන්න වෙන්නේ. එතකොටත් ඒගොල්ලෝ විශාල වශයෙන් ප්‍රතිලාභ ලබනවා නම් එතකොට ඒකේ ආචාරශීලී කමක් නැති කමක් විතර නෙවෙයි. ඒක ටිකක් පොඩි පවක් වගේ එකක්. ඒක ඒගොල්ලොන්ට තේරෙන්න ඕන මේක දරන්නේ මේ භාණ්ඩාගාරෙන් කිව්වට මේක දරන්නේ රටේ සාමාන්‍ය අහිංසක මහජනතාව කියලා. ඒකයි මම යෝජනා කරේ මම අර මුල්ම කතාවේදීත් මම කිව්වේ අපේ රටේ හැම වෘත්තීය වේදිකෙක්ම හැම වෘත්තීය සංගමයක්ම හැම කෙනෙක්ම හැම පුරවැසියෙක්ම හැම දේශපාලනයක්ම දේශපාලන පක්ෂයක්ම සාමූහිකව හැරිලා බලන්න අවශ්‍යයි. මේ රට ඇමරිකානු ඩොලර් 10000ක විතර ආර්ථිකයක් හදාගන්නකම් අපේ දරුවනේ කවුරු හරි මේ රටේ අනාගතේ බාරගන්නේ. අපි හැමෝගෙම දරුවනේ වැඩිහිටියෝ විදියට අපි නැවත වතාවක් මේව ගැන තමන් ස්වයං විවේචනයකට යන්න ඕන. මොකද මේවා බලෙන් කරන්න ගියොත් වෘත්තීය ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න පුළුවන්, අත්‍යවශ්‍ය සේවා අඩපණ කරන්න පුළුවන්. ඒ නිසා මම ආරාධනා කරන්නේ එහෙම නෙවෙයි. අපි මේ රටෙන් ගත්තොත් ඒ කියන්නේ මේ රටේ දැන් තියෙන තත්ත්වයට වද දීලා ප්‍රමාණය හොඳටම ඇතිනේ. දැන් මෙතනින් මෙහාට හැරෙන්න ඕනනේ. හැරෙන්න නම් අපි හැමෝම අපේ වෘත්තීය සංගම් නැවත වතාවක් බලන්න ඕන අපි ලබන දේ.
අපි උපලා දෙන දෙයට සාපේක්ෂව රට සාපේක්ෂව සාධාරණ. ඔව් දැන් සමහර වෙලාවට වරායේ කජු කාලා තියෙන ප්‍රමාණය සමහරලාට සූ ගෑවෙනවා මිනිස්සුන්ට මේ තියෙන තත්ත්වයට එක්ක එහෙම වියදම් වුණාද කියන කාරණේ සම්බන්ධයෙන්. කංජි තෙල් නිධි සංස්ථාව සම්බන්ධයෙන් උතුම් සාකච්ඡා හැමයි. ආසන්න වශයෙන්ම විදුලි බල මණ්ඩලය සම්බන්ධයෙන් වෙච්ච බරපතල සාකච්ඡාව ඇතුලේ කෝප් කමිටුවේ අනාවරණයන් එක්ක මිනිස්සු ප්‍රශ්න කරමින් ඉන්නවා. දැන් ඔබතුමාලට බැරිද දැන් මේ පැත්තෙන් යම් සීමාවක් තියාගෙන ඉන්නවනේ රාජ්‍ය ආයතන ටිකේ සීමා කිරීම එක්ක අරකට අර්ධ රාජ්‍ය ආයතනනේ එක්තැනකට රජයේ පාර්ශවයන්ට වගකීමක් තියෙනවනේ මේකට මැදිහත් වෙන නියමෙන් හරි අනියමෙන් හරි දැන් ඔබතුමත් සඳහන් කරන්නේ මේ මොනවා වුණත් මහා භාණ්ඩාගාරයේ යටතේ පවතින පොදු ව්‍යාපාර වුණාට අවසානයේ පාඩු ලැබුවොත් ඒ බර ගෙවන්න වෙන්නේ බර දරන්න වෙන්නේ අසරණ මහ ජනතාවට කියලා ගන්න බිස්කට් පැකට් එකනොත් දරුවට ගන්න බිස්කට් පැකට් එකනොත් කිරි පැකට් එකනොත් මේ මිනිස්සුන්ට වන්දි ගෙවන්න සිද්ධ වෙනවනේ බදු ගෙවන්න සිද්ධ වෙනවනේ ඒක නවත්තන්න යම් තැනක මැදිහත් වීමක් වෙන්න බෑද ඔබතුමාට කාඩ් එක සීල් කරලා අපි මොනවා හරි කරනවා ප්‍රශංසන ගෙනවා මට මැදිහත් වෙන්න පුළුවන් මගේ අමාත්‍යාංශයට තියෙන රාජ්‍ය සේවා අපසාරියට ඒ කියන්නේ නෑ මං කියන්නේ දැන් ලේකම්වරුන් විදියට හරි ගැඹුරු සාකච්ඡාවක් ඇති කරන්න බැහැ අනිවාර්යයෙන්ම ඒ විශේෂ අමාත්‍යවරු ඒ අපි ඇවිල්ලා ප්‍රතිපත්ති යෝජනා දෙන ප්‍රතිපත්ති තීරණ ගන්න අමාත්‍ය මණ්ඩලයෙන් ඒ අමාත්‍යවරු ඒ අමාත්‍යාංශ ලේකම්වරු සහ ඒ අදාළ ආයතන ඉන්න කළමනාකාරීත්වය දැන් ඒ ශ්‍රී ලංකන් නම් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ කළමනාකාරීත්වය ඒ ඔක්කොම අපි තේරුම් ගන්න ඕන දැන් මේක කොහොමද කළමනාකරණය කරන්නේ ඒ කියන්නේ මේක තවදුරටත් මෙහෙම කරන්න පුළුවන් දැන් සමහරවිට එහෙම හිතන කරු ලේකම්තුමා නෑ ඒක තමයි අනිවාර්යයෙන්ම ගන්න ඕන එතකොට ඒ තීරණය ගන්න ඕන ඒක ආයි කල් දාන්න බෑ මොකද මේ තවදුරටත් පාඩු ලැබෙමින් මේ පෞද්ගලික රාජ්‍ය ව්‍යවසාය නඩත්තු කරන්න බෑ. ඉතින් ඒකට අනිවාර්යයෙන්ම ඒ තීරණ ඒ අදාළ අමාත්‍යාංශ විසින් ගත යුතුමයි. මං විශ්වාස කරනවා ඒ ප්‍රතිසංස්කරණ ඇතිවීම පවතිනවා කියන එක. එහෙම නැතුව බෑ. ඒ කියන්නේ දැන් අපිට දුම්රිය පාඩු ලබන එක හිතන්න පුළුවන් නේ මහ ජනතාව සෞඛ්‍යත් කමන්නේ අධ්‍යාපන අමාත්‍යාංශයක් කමන්නේ මේ ප්‍රතිලාභයක්. හැබැයි අර වගේ ව්‍යවසායක ව්‍යාපාරික කටයුතු කරන ආයතන ප්‍රතිවගත කරණය වෙන්න ඕන. දැන් සමහරලාට පොදු ව්‍යාපාරවල ලාභ ඉපීම සැලකිය යුතු ප්‍රමාණයක් මහ භාණ්ඩාගාරයට යවන්න ඕන. ඒ යවන්නේ පොදු මහ ජනතාවගේ සුබ සාධනය වෙන මේ සුබ සාධන රාජ්‍යයක් ඉන්නේ. හැබැයි දැන් රජය මුදල් පම්ප් කරනවා. නමුත් ඔවුන්ගෙන් රටට පොදු මහ ජනතාවට යම් ආකාරයක සේවාවක් සපයන්න මුදල් එන්නේ නැහැ. දැන් මෙතන බරපතල ගැටලුවක් තියෙනවා. හැබැයි ඔවුන් ලාභයක් ලබනවා නම් ඒ සියලු ලාභේ අනියමෙන් ඔවුන්ගේ අර වැටුප් වලින් එහාට ගිහපු දීමනා මත පදනම ඔවුන් සියල්ලක් බෙදා ගන්නවා. මෙතන බරපතල ගැටලුවක් තියෙනවානේ. ඒක රටේ අනාගතයට කොහොමද බලපාන්නේ? ඔව් දැන් ඔය බිගනගාධිපතිතුමාගේ වාර්තා වලින් හෙළවෙන කරුණුයි. කෝප් කමිටුවේ වෙන නිර්දේශය සැලකිල්ලට ගත්තහම ඇත්තටම ඔය රාජ්‍ය ව්‍යවසාය ආයතන ටික ප්‍රතිසංස්කරණය කරන්න සිද්ධ වෙනවා. මොකද ඒ කියන්නේ අවසාන වශයෙන් දැන් මේවා කවුරුත් ආයෝජනය කළ දාපුවා නෙවෙයිනේ. මේවට පළවෙනි ප්‍රාග්ධනය දීුවේ රාජ්‍යනේ. ඒ අයිතිකාරත්වයේ රාජ්‍යයනේ. ඒකනේ පාඩු ලැබුණාම ට්‍රෙෂරියෙන් සල්ලි ඉල්ලන්නේ. පාඩු ලැබුණාම පඩි ගෙවන්න ඉල්ලන්නේ. ඒක නිසා රාජ්‍යයට මේ සම්බන්ධයෙන් තීරණ ගන්න වෙනවා. තීරණ ගන්න ඕන. ඒ වගේම මේක රටට බරක් නැති ආයතනවලට පත් කරන්න අවශ්‍යයි. ඉතින් ඒකට අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගන්න ඕන ගත යුතුයි. ඉතාම ඉක්මනින් ගන්න සිද්ධ වෙනවා. ඉතින් ඒකට සියලු දෙනා අවබෝධ කරගන්න ඕනේ. එහෙම නැත්නම් අපිට හැමදාම මෙහෙම ඉන්න පුළුවන්. මොකද මේ ඉකොනොමි එකේ අද තියෙන වර්තමාන ආර්ථික තත්ත්වයෙන් ආයි අපි උඩට යන්න ඕනනේ. උඩට යනකොට අපිට මේ ආයතන ප්‍රතිසංස්කරණය කරගන්න සිද්ධ වෙනවා. ඒකට එක පුජ්‍යල කණ්ඩායම කැමැත්තට වැඩ කරන්න බෑ. රටක් විදියට තීරණ ගන්න වෙනවා. කරලේකම්තුමනි අපි අවසන් විනාඩි කිහිපය ඇතුළේ ඉන්නේ. මේ වෙනකොට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පිළිබඳව එක් තැනකදී මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ එන්න රටක් විදිහට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් එක්ක කරන සාකච්ඡාවන් පිළිබඳව සමාජයත් විශේෂයෙන්ම රාජ්‍ය සේවකයත් හැගහගෙන ඉන්නවා. ඔවුන්ගෙන් එන නිර්දේශ මොනවද කියන කාරණේ සම්බන්ධයෙන් වට කිහිපයක් පැවැත්වුණා. ඒ නිර්දේශ ටිකක් බරපතල වෙන්න පුළුවන් කියලා. එක තැනක් තමයි දරන්න බැරි රාජ්‍ය සේවයක් අපේ රට ඇතුළේ තියෙනවා. ඒ නිසා රාජ්‍ය සේවය කප්පාදු කිරීම වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල රට නැගිටින්න උදව්වක් කරනවා නම් නිර්දේශයක් ඉදිරිපත් කරයි කියන එක සම්බන්ධයෙන්. මේක අපි දන්නවා 2005ත් ආවා. ආසන්න 2015 දී සාකච්ඡාවක් වුණා. දැන් ආසන්නෙම දැන් මේ දිනවල සාකච්ඡාව තියෙනවා. ඔබතුමාලා ඉංගියක්වත් තියනවද රාජ්‍ය සේවයට ඇඟිලි ගහන්න හරි රාජ්‍ය සේවයේ සීමා කිරීමක් වෙනුවෙන් හරි IMF එකේ යම්
යෝජනාවක් එයි කියලා. මගේ ඇත්තටම මට මේ දක්වා එහෙම IMF එකේ යෝජනා ගැන කිසිම ඉඟියක් නැහැ. හැබැයි මම මේ රටේ පුරවැසියෙක්නේ. මේ රටේ රාජ්‍ය සේවය අවුරුදු ගාණක් හිටපු කෙනෙක් විදියට මම දන්න බොහෝ තැන් වෙනස් කරන්න ඕන. ඒ කියන්නේ දැන් අපිට තියෙනවා එහෙම එකක්. IMF එක හරිය වෙන උපදේශකවරු කිව්වහම කරන්නේ නැහැ. අපි දැනගන්න ඕන. ඇත්තටම බොහෝ තැන් වෙනස් වෙන්න ඕන. එතකොට දැන් ඒක කෙනෙකුට IMF කියනකන් ඉන්නවද නැද්ද කියන එක ඕනේ නැහැනේ. පාඩුවමන ව්‍යවසායක් සම්බන්ධයෙන් තීන්දුවක් ගන්න. මේ රාජ්‍ය සේවයේ ඵලදායී විදිහට යොදව ගන්න. මේ රාජ්‍ය සේවයේ දැන්ට වැඩිපුර හඳුනා ගන්න තියෙන පිරිස ඵලදායී ක්‍රමවේදයකට හසුරුවා ගන්න. ඉතින් අපි ආරම්භ කළා තියෙන්නේ ඒක. ඒක මං විශ්වාස කරන්නේ මේ හැම කෙනෙකුටම වගකීමක් තියෙනවා. IMF කියනකන් ඉන්න අවශ්‍ය නැහැ. මේ කාරණේ හොඳට කරුණා නම් ඒගොල්ලෝ කියන්නේ නැහැ නේ අපිට. එම කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒක නිසා අපි මේක අවබෝධයෙන් කරගෙන යන්න ඕන. ඒක නිසා මං සැලකිලිමත් තාම මම දන්නෙත් නැහැ. හැබැයි මම විශ්වාස කරනවා මට සහතික වෙන්න පුළුවන්. කිව්වත් නොකිව්වත් කරනවා සහ ඒ කිරීමේදී ඉන්න අයට අවාසිදායක තත්ත්වයන් කරන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ රාජ්‍ය සේවයේ හෝ ඉන්න අයට සාධාරණ ක්‍රමවේදයක් විදිහට තමයි ඒ කාරණා සම්බන්ධයෙන් කටයුතු කරන්න කියන එක මට කියන්න. මට කෙටි උත්තරයක් දෙන්න කරු ලේකම්තුමා. වැඩසටහන අවසන් කරන්න. ඔබතුමාලා යෝජනා කරාට පස්සේ ප්‍රතිසංස්කරණ ඇති කරාට පස්සේ සමහර වෙලාවට අපේ රටේ ඉස්සරහට යන්න වෘත්තීය සමිතිවල යම් ආකාරයක නැගිටීම හරි එළියට බැහිම හරි හඬ හරි බාධාවක් වෙන තැන් බොහෝ දෙනෙක් විවේචනයට ලක් වෙලා තියෙනවා. දැන් ප්‍රතිසංස්කරණ අරගෙන આવොත් වෘත්තීය සමිතිය නැගිට්ටොත් සෞඛ්‍යයේ නැහැ මොකක් පාදුවක් දෙන්න බෑ. කවුරු කිව්වත් අයින් කරන්න බෑ කියලා. වෙන වෘත්තීය නැගිට්ටොත් ආයමත් මේක ඔබතුමාට අකුල ගන්න වෙයි. අපි මගේ අදහස තමයි අපි කිසිම දෙයක් බහල කරන්නේ. මේ රටේ මහජනතාවගේ එක්ක වෘත්තීය සමිතිය එක්ක සියලු දේශපාලන පක්ෂ සමාජ සංවිධාන එක්ක කතිකා කරලා සම්වාදයට භාජනය කරලා තමයි කරන්නේ. මම විශ්වාස කරනවා මේ රටේ ඉල්ලන ප්‍රතිසංස්කරණ කියන්නේ මහජනතාව ඉල්ලන ප්‍රතිසංස්කරණ. ඒක නිසා මේ මහජනතාව ඉල්ලන ප්‍රතිසංස්කරණ වලට මේ රටේ සියලු ඊට හැන් තියෙන සංවිධාන ඇහුම්කන් දීවි කියන්නේ. ඒක නිසා මම ඒ සුබදායි විශ්වාසය තමයි මේ සියල්ල දිහා බලන්නේ. අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන කරු අමාත්‍යාංශකරු ලේකම්තුමන්ට MMPK මායාදුන්නේ මැතිතුමන්ට සහභාගීත්වයට කරුණු කාරණා රැසක් අපිට සාකච්ඡා කරන්න හැකියාව ලැබුණා. රාජ්‍ය සේවය සම්බන්ධයෙන් මේ වෙලාවේ තියෙන මේ සාකච්ඡාව හෙට දවසේදී බරපතල ප්‍රතිසංස්කරණයන් වෙනුවෙන් ජනතාවගේ අපේක්ෂාවක් බවට පත් වෙලා තියෙනවා. ඒ තුල යම් ආකාරයක පියවරයන් කිහිපයක් තියලා තියෙනවා. රාජ්‍ය සේවකයන්ට විදේශගත වීම වෙනුවෙන් තොරතුරු විවර කරලා තියෙනවා. ඒ වගේම මේ වෙනකොට සාකච්ඡාවක් යනවා කමිටුවක් රැස් වෙමින් සාකච්ඡා කරමින් ඉන්නවා රාජ්‍ය සේවකයාට පෞද්ගලික අංශයේ තොරතුරු විවර කරලා දෙන්න. ඒ වගේම තමයි රාජ්‍ය සේවයේ තාක්ෂණික භාවිතාව ඇතුලේ සන්නද්ධ කරන්නත් ඒ වගේම ඒ තුල ප්‍රතිසංස්කරණ ඇති කරන්නත් මේ වෙනකොට කටයුතු සූදානම් වෙමින් තියෙනවා. ඒ වගේම තමයි අනෙක් පැත්තේ වැදගත්ම කාරණාව තමයි ජාතික ප්‍රතිපත්තියක් මත රාජ්‍ය සේවයට බඳවා ගැනීම සඳහා වන කාර්යක සීල් කිරීම වෙනුවෙනුත් යම් කියවීමක් සහ යම් ක්‍රියාදාමයක මේ වෙලාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් නියැලෙමින් තියෙනවා. එක් පැත්තකින් ඒක රටට සහ පොදු පුරවැසියට සතුට දන්න කාරණයක්. ඒක හෙට දවසේදී ක්‍රියාත්මක කරන්න පුළුවන් වුණ සමහර වෙලාවට රාජ්‍ය සේවය සම්බන්ධයෙන් ජනතාවගේ තියෙන ආකල්පය බොහෝ සෙයින් වෙනස් වෙන්න පුළුවන්. ඒ සියල්ල ඉටු කරන්න ඔබතුමාට ශක්තිය ධෛර්ය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. අයිබෝන් ඔබතුමන්ට. අපි සමුගන්නවා යාළුමුණ ගැහිම ලබන සතියේ තීරණය. අයිබෝන්.